අඩමාන ඉඩහැරීමේදී අපි පොඩි උදාහරණයක් ගමු. ව්‍යාපාරය ආරම්භ කරන්නේ 4/1 දින 2019 අවුරුද්ද අවසන් වෙනවා 2020 3/31 මෙතන කැමති දින එක පටන් ගත්තට කමක් නැහැ. මෙතනින් අවසන් වෙනවා. වර්ෂයේ අවසාන දිනට ව්‍යාපාරේ ණය ගැතිය වෙනවා ලක්ෂ 5ක්. දැන් බොල් ණය ගැන මොකුත් හිතන්න එපා. බොල් ණය ගැන අපි වෙනම කතා කරලා තියෙනවා. අයි සම්බන්ධ කරලා පස්සේ ගමු. ණය ගැතිය වෙනවා ලක්ෂ 5ක්. මේ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් විදිහට 10%ක් අඩමාන ණය සඳහා ඉඩහැරීමක් සිදු කරනවා. 10%ක් මේ ණය ගැති ශේෂයෙන් නොලැබේ යයි අපේක්ෂා කරලා පැත්තකට කරලා තියෙනවා. right. අපි ඒක පළමු වතාවට කරනවා නම් කරන්නේ කොහොමද කියලා කතා කරා ගිය සතියේ. අපි මේ ලක්ෂ 5න් 10%ක් බලනවා. ලක්ෂ 5න් 10%ක් කියන්නේ කීයක් වෙනවද? සැක සහිත ණය සඳහා අඩමාන ණය සඳහා ලාභෙන් වෙන් කිරීමක් කරනවා 50000ක. ඒක අපි ඉස්සරහන් ලියන්නේ අඩමාන ණය ගිණුම හර 50000යි අඩමාන ණය සඳහා ඉඩහැරීමේ ගිණුම බැර 50000යි. දැන් අඩමාන ණය කියන්නේ මොන වර්ග ගිණුමක්ද? ගිණුමේ වර්ග මට කියන්න ඉක්මනේ. වියදම්. වියදම්. ඒතර අඩමාන ණය ඉඩහැරීමේ ගිණුම මොන වර්ග ගිණුමක්ද? වත්කම්. වත්කම්. ඒක නම් අපි ගිය සතියේ කතා කරන්නේ. එහෙනම් මෙයා අපි ලාභ ප්‍රකාශනයට මාරු කරලා දානවා. මේ අවුරුද්දේ ලාභය හොයද්දී වියදම් විදිහට අපි ගන්නවා 50000ක් සලකන. අනිකුත් ආදායම් එක්ක අනිකුත් වියදම් එක්ක මෙයත් වියදම් ලෙස තියෙනවා 50000ක් තියෙනවා. මෙයා අවුරුද්ද අන්තිමට මේ කාල සීමාව අවසානයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදද්දී මෙන්න මේ ණයගැතියන්ගේ 50000ක් අඩු කළා වෙනම පෙන්වන වෙළඳ ලැබියුද්දේ ලක්ෂ 5යි අඩු කළා අඩමාන ඉඩහැරීම 50000යි. ඒ නිසා ණයගැතියන්ගේ ධාරණ වටිනාකම 450000යි. ඔන්න ඔය දක්වා ඔයගොල්ලෝ සාකච්ඡා කරා මාත් එක්ක අපි ඒ ටික හරි මම හිතන්නේ. ඊට පස්සේ මම එනවා මේ 21/3/31 දිනට. තව අවුරුද්දකට පස්සේ. හරි. තවත් වර්ෂයක් ගියපු තැන. ඉතින් දැන් මේ ණයගැති ශේෂය මෙහෙම්මම තියෙන්නත් පුළුවන් කලාතුරකින් ලක්ෂ 5ම තියෙන්න පුළුවන්. නමුත් මෙයා ණයට භාණ්ඩ විකුණනවා, මුදල් ලැබෙනවා, වට්ටම් දෙනවා, ආපහු එවනවා, ඔය වගේ විවිධ ගනුදෙනු වෙලා මෙන්න මේ අවුරුද්ද අගට ණයගැති ශේෂය තියෙනවා ලක්ෂ 8ක් කියලා හිතන්න. ලක්ෂ 8ක් තියෙනවා. මේ අවුරුද්ද අගට ණයගැති ශේෂය ලක්ෂ 8ක් තියෙනවා. right. දැන් දැනටමත් මේ ගිය අවුරුද්දේ මේ පටන් ගත්ත අවුරුද්දේ 50000ක් වෙන් කරලා ලාභයෙන් අයින් කරලා තියලා තියෙනවා. දැන් ඔයා දැනට හිතන්න කවුරුත් බොල් උනේ නැහැ. නැවතත් මම කියනවා. අර වෙන් කරපු අයින් බොල් උනේ නැහැ. ඔහොම යනවා කියලා හිතාගෙන යමු. එහෙන් බොල් උනොත් මොකද කරන්න කියලා ගම එක මේකට සම්බන්ධයක් නැතුව ගන්නවා. right. එහෙමනම් දැන් මේ අවුරුද්දේ ලාභෙන් අවුරුද්ද අගට ගියාට පස්සේ මේ ලක්ෂ 8න් 10%ක් අඩමාන ණය සඳහා වෙන් කරන්න ඕන. නැවත බැලුවොත් ලක්ෂ 8 ගුණ කිරීම 10% කියන්නේ 80000ක් එනවා. 80000ක් එනවා. 80000ක් අඩමාන ණය සඳහා ඉඩ හරින්න ඕන. දැන් ඔයාලට මතකයි ගිය අවුරුද්දේ 50000ක් ලාභෙන් අයින් කළා තියෙන මේ ගිය අවුරුද්දේ. දැන් මේ අවුරුද්දට ඇවිල්ලා 20යි 21යි 3/31 අවසන් වර්ෂයට ඇවිල්ලා දැන් කියන අවුරුද්දකට අඩමාන ණය සඳහා ඉඩ හරින්න ඕනලු 80000. right. දැනටමත් ඔයාලට තේරෙනවා මෙන්න මේ අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුමේ ශේෂයක් තියෙනවා 50000ක. ශේෂය ඊගේ. මෙයා වත්කම් ගිණුමක්නේ. ගිය අවුරුද්දේ පාගේ මේ අවුරුද්දේ ඊගේ එනවා. එහෙමනම් දැන් මේ අවුරුද්දේ ලාභෙන් කීයක් අයින් කරාම ඇති කියලාද අපි කිව්වේ? 30000ක්. 30000ක්. පැහැදිලිද? 30000ක්. ඇයි ඒ? දැන් මේ අවුරුද්ද අග වෙනකොට අපිට ඔක්කොම 80000ක් තමයි අයින් කරලා තියන්න ඕන. ලාභෙන් අපි අයින් කරලා තියන්න ඕන නොලැබේ යයි සැක සහිතව. හැබැයි දැනටමත් ගිය අවුරුද්දේ 50000ක් අයින් කරලා තියෙනවනේ. නේ මම කිව්වාට දැන් ඒකෙන් බොල් වුණාද එහෙම හිතන්න එපා. right. ඒක තියෙනවා හැමම. එහෙනම් මේ අවුරුද්දේ ලාභෙන් තව 30000ක් අයින් කරා නම් ඒතර ඔක්කොම අපි ලාභෙන් අවුරුදු කොහොම හරි ලාභෙන් 80000ක් අයින් වෙලා තියෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවකට කියනවා අඩමාන ණය ඌණ වෙන් කිරීම. ඉස්සර එහෙම කිව්වා ඌණ නැත්නම් අඩමාන ණය මධ්‍ය ප්‍රමාණය සඳහා තවදුරටත් ඉඩ හැරීමක් කරනවා. right. එහෙමනම් දැන් මේ 30000ත් අපි මේ අවුරුද්ද ගිණුම් ගත කරනවා මෙහෙම අඩමාන ණය ගිණුම හර 30000යි. හරි.
අඩමාන ඉඩහැරීමේ ගිණුම බැර 30000. මේ ගිණුම වල නම් මාරු කරගන්න පුළුවන්. ඒත් මේ අවුරුද්දේ ලාභයෙන් අඩු වෙන්නේ 80000ක්ද 30000ක්ද එතකොට? ලාභය හොයද්දි වියදමක් ලෙස සලකන්න. 30000යි. 30000. මෙන්න මේ 30000 විතරයි. ඇයි ගිය අවුරුද්ද දැනට වෙන් කරපුවා තියෙනව නැතිනේ. එතකොට මෙන්න මේ ණයගැති ශේෂයෙන් අඩු වෙනවා මෙන්න මේ සම්පූර්ණ 80000ම. දැන් ණයගැතියන්ගේ ධාරණාගේ කීයක් වෙන්නයිද මූල්‍ය තත්ත්ව ප්‍රකාශන එතකොට? ඔව්. ණයගැතියන්ගේ ධාරණාගේ කීයක් වෙන්නයිද මූල්‍ය තත්ත්ව ප්‍රකාශන? ධාරණාගේ කියන්නේ ණයගැති ශේෂයෙන් අඩමාන ඉඩහැරීම අඩු කරාම වෙන පිළිතුර. 7,20,000යි. 7,20,000. මෙන්න මේ ණයගැති ගිණුමේ ශේෂයෙන් අඩමාන ඉඩහැරීම 80000ම අඩු කරනවා. නමුත් ලාභයට යන්නේ 30000යි. ඒතර ගිය අවුරුද්දේ ලාභයෙන් අයින් කරපුවා තවම තියෙනවා. ඒකයි හේතුව. හරි. දැන් මෙහෙම අවස්ථාවක් තමයි අඩමානය මදි හරියට නැත්නම් අපි ඉස්සර කිව්ව ඕන වෙන් කිරීම. අඩමානය වෙන් කළා මදි. ඒ නිසා තවදුරටත් අපි වෙන් කරනවා. දැන් ඇත්තටම අපි වෙන් කිරීම කියන වචනෙන් අයින් වුණොත් අද අපි ඒක ඉවත් කරලා තියෙන නිසා අඩමානය ඉඩහැරීම මදි හරියට තව ප්‍රමාණයක් ඉඩ හරිනවා. රයිට්. එහෙනම් ඔයගේ පිටු අංක 22 අඩමාන ඉඩහැරීම පිළිබඳ දිත්ත සරහන් කියන තැන අපි අංක 1 කම්ප්ලීට් කරා මගේ මතකේ හරිනම්. ඒකව මොකද්ද කියන ලියලා තියෙන්නේ ඉක්මනින්? උඩම තියෙන අඩමාන ඉඩහැරීම පිළිබඳ දිත්ත සරහන් කියලා. එතන අංක 1 වා මොකද්ද ලියලා තියෙන්නේ? වර්ෂයේ ආරම්භයේ අඩමාන ණය සඳහා ඉඩහැරීමේ ශේෂයක් නැති විටදී කියලා. දිත්ත සරහන් ලියලා නැද්ද? මට මතකයි ලිව්වා. අඩමාන ණය හර අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර. අඩමාන ණය ගිණුම හර අඩමාන ණය සඳහා ඉඩහැරීමේ ගිණුම බැර. වෙන් කිරීම කියලා පරණේවයි තියෙනවා. නමුත් අපි දැන් හරි එකක් දැනගෙන යමු. දැන් වර්ෂයේ ආරම්භයේ අඩමාන ඉඩහැරීමේ ශේෂයක් පවතී. මෙන්න දෙවෙනි අවස්ථාව. දැන් මේ පටන් ගන්නකොටම තියෙනවා 50000ක ශේෂයක්. අවුරුද්ද අගට ඇවිල්ලා බලනවා. එහෙම පවතිනවා. නමුත් ඒ අඩමානය වෙන් කළ ප්‍රමාණය මදි. අඩමානය ඉඩහල ප්‍රමාණය මදි. එහෙනම් ඒ ටික මේ මදි ප්‍රමාණය විතරක් අර විදිහටම ලියනවා අඩමානය හර අඩමානය ඉඩහැරීමේ ගිණුම බැර. දැන් අපි අභ්‍යාසයකටත් එමු. ඒ නිසා අංක 1 යටතේ ලියන්න. අඩමාන ණය ඉඩහැරීමේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නොවේ නම් අඩමාන ණය ඉඩහැරීමේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නොවේ නම් අඩමාන ණය ඉඩහැරීමේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නොවේ නම් කියලා ඒ යටතෙන් අපි ඉස්සරහන ලියනවා. ඉතින් මේ මදි ටික විතරක් තමයි අපි ලියන්නේ. කලින් සටහනම තමයි. එයට දෙලියන්න අඩමාන ණය ගිණුම හර අඩමාන ණය සඳහා ඉඩහැරීමේ ගිණුම බැර. අඩමාන ණය ගිණුම හර අඩමාන ණය සඳහා ඉඩහැරීමේ ගිණුම බැර. දැන් අපි එකකින් අවස්ථා තුනකට ගණන් තුනක් හදමු. දැනට තියරි එක අල්ලගන්න. එතකොට තියරි එක පොඩ්ඩක් දැනගෙන ගණන් හදනවා. ගණන් හදලා විලා ආයෙ තියරි එකව තනියම බලන්න ඕන. එතකොට ඔන්න හරියටම තේරෙනවා හා මේක තමයි කරේ කියලා. හරි නේද? අඩමාන ණය මදි හරියට ශේෂය ප්‍රමාණවත් නැති වුනහම වරහන් තුල ලියා ගන්න ඕන නම් අඩමාන ණය ඌන වෙන් කිරීම කියලා. ඉස්සර කිව්වේ එහෙම. අඩමාන ණය මදි හරියට වෙන් කළා. ඌන වෙන් කිරීම. හරිනේ. කලින් සටහනමයි අඩමාන ණය ගිණුම හර අඩමාන ඉඩහැරීමේ ගිණුම බැර. ඊට මම තුන්වෙනි අවුරුද්දට තවත් අවුරුද්දකට යනවා. නැත්නම් අපි මේ අවුරුද්දම ගමු කොහොමද? මොකද ඊළඟ අවුරුද්දකට ගියත් මේ විදිහයි. මම චුට්ටක් වෙනස් කරලා බලනවා. අනාගතයට යන්න වෙනවනේ තව අවුරුද්දකට ගියොත්. 22යි 3යි 31 අවසන් වර්ෂය සඳහා. මෙන්න අඩමාන ණය ඉඩහැරීමේ ගිණුමේ ආරම්භක ශේෂයක් තියෙනවා. මේ බලන්න. අඩමාන ණය ඉඩහැරීමේ ගිණුමේ ආරම්භක ශේෂයක් තියෙන ශේෂය 50000 තියෙනවා.
රයිට් මෙදාවෙදි ණයගැති ශේෂය තියෙන ලක්ෂ 3යි. ප්‍රතිපත්තිය 10% වෙන් කරන්නේ. ව්‍යාපාරයේ අඩමාන ණය ඉඩ හරින්නේ 10%. එහෙනම් දැන් ඔයා මට කියන්න කීයක් වෙන් කරලා තිබ්බහම ඇතිද? අඩමාන ණය ලෙස ඔව් කියන්නේ 30000ක් වෙන් කරලා තිබ්බහම ඇති. ඔව් 30000ක් වෙන් කරලා තිබ්බහම ඇති. ඒ කියන්නේ ලක්ෂ 3න් ව්‍යාපාරය හැමතිස්සෙම කියන්නේ ඉන්න ණයගැතියන්ගෙන් 10%ක් අපි ලාභයෙන් අයින් කරලා තියමු. අඩමාන ණය සැක පිට අයින් කරලා තියමු. ඉතින් දැන් බලනකොට දැනටමත් ගිය අවුරුද්දේ අයින් කරලා තියෙනනේ 50000ක් මේ. එහෙනම් දැන් මදිද වැඩිද? වැඩි. වැඩි. ඉස්සර ඔකට කිව්වේ අඩමාන ණය අදි වෙන් කිරීම. අදි වැඩි. දැන් ওই වචනේ වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. අඩමාන ණය වැඩි වෙන් කරලා දෙනවා. අදි. ඒකයි. එහෙනම් දැන් මොකද කරන්න වෙන්නේ? දැන් මේ අවුරුද්දේ බලනකොට 50000ක් තියෙනවා. හැබැයි 30000යි වෙන් වෙන්න ඕන. මේ ටික අල්ලගන්න මොකද ඊළඟ කොටස පොඩ්ඩක් සංකීර්ණ වෙනවා. එහෙමනම් අපි මේ වැඩි ටික කොහොමද ඉවත් කරන්නේ? හිතලා කියන්න බලන්න. මෙන්න අඩමාන ණය. අර වැඩි 20000 අඩමාන ඉඩ හැරීමේ ගිණුම හර කරලා අඩමාන ණය ගිණුමට බැර කරනවා. පැහැදිලිද? අඩමාන ණය වැඩිපුර මෙහෙම තිබ්බොත් අපි අභ්‍යාසවල දෙනවා. ඔයාලට දැන් සමාගම් ගණන් අරගෙන බලන්න 2012 13 14 හරි මේ කාලේ මේ දිගට හරහට ඇහුවා. දැන් මෑත කාලේ ටිකක් අඩුයි. එන්නේ කියන්න බෑ. දැන් අඩමාන ණය ඉඩ හැරලා 50000න් 20000ක් අඩු කරලා ඒක අඩමාන ණය ගිණුමට බැර කරා. මේක ගිණුම කරන සමීකරණයටත් දාලා තිබෙ කතාවක් උසස් පෙළ විභාගෙට. රයිට්. මේකට කියන අදි වෙන් කිරීමක්. එතකොට දැන් මූල්‍ය තත්ත්ව ඊට කලින් ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ අඩමාන ණය ලියන්නේ කොහෙද කීයක්ද කොහොමද? මට ඔයා හිතන දේ කියන්න ඕනේ. හරි වැරදි අපි හදාගමු. උදාහරණ වියදම් වල බෙදා හැරීම වියදම වල කීයක් ලියනවද? 20000. ඔව් 20000 හරියටම කියන්න ඕනේ. බෙදා හැරීමේ වියදම් වලට එකතු වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. අඩු වෙනවා. පැහැදිලිද? මෙන්න මේක හරි වැදගත්. දැන් ඇත්තටම ගත්තොත් මේ ලාභ ගිණුමට බැර වෙන වගේ එකක් නෙවෙන්නේ. අඩමාන ණය ගිණුම හර ලාභ බැර. PV මෙසරහන් දන්නවා අපි. එතකොට මේ ඇත්තටම අපි මේක ගිහිල්ලා ආදායම් විදිහට ලියන්නේ නැහැ. වෙනත් ආදායම් තුල ලියන්නේ නැහැ. අපි කරන්නේ බෙදා හැරීමේ වියදම් කියන තැන වරහන් තුල ලියනවා. බෙදා හැරීම ආදායම ඕන නෝට් එකක් දාලා තියාගන්න. අඩමාන ණය මෙහෙම වැඩිපුර වෙන් කිරීමක් තියෙනවා නම් ඒක අපි කරන්නේ බෙදා හැරීමේ වියදම් වලින් අඩු කිරීමක් ලෙස දක්වනවා. බෙදා හැරීමේ වියදම් වලින් අඩු කිරීමක් ලෙස දක්වනවා. right. එතකොට ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ණයගැතියෝ නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ පෙන්වන ආකාරයට සම්පූර්ණයෙන් කියන්නේ. නැත්නම් ධාරණාගේ කීයක් පෙන්වනවද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ණයගැති නැත්නම් වෙළඳ ලැබිය යුතු ධාරණාගේ කීයක් පෙන්වනවද? 270000යි. 270000 මෙන් අඩ ණයගැති ගිණුමේ තියෙන ලක්ෂ 3යි වෙළඳ ලැබිය යුතු ගිණුමේ වෙළඳ ලැබිය යුතු ඉඩ හැරීමේ ගිණුමේ අඩමාන ඉඩ හැරීමේ ගිණුමේ වෙළඳ ලැබිය යුතු හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම දීර්ඝව ගත්තොත් අඩමාන ඉඩ හැරීමේ ගිණුමේ තියෙන්නේ 30000ක්. ලක්ෂ 3න් 30000ක් අඩු කරලා කියනවා අපිට ණයගැතිය වෙළඳ ලැබිය යුතු ධාරණාගේ තියෙන්නේ 270000යි කියලා කියනවා. right ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. අපි ඒකත් ලියමු එහෙනම් තුන්වෙනි අංක 2 දෙවෙනි අවස්ථාව විදිහට අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුමේ ශේෂය වැඩිපුර පවතින විටක නැත්නම් වැඩිපුර පවතින අවස්ථාවක අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුමේ ශේෂය වැඩිපුර පවතින අවස්ථාවක ඒක වැඩි අවබෝධය තමයි ඕන එක. තවමත් අර සමහර පරණ ගුරුවරු ගන්නද්දී අරම කියන්න පුළුවන්. අපිත් පරණයි තමයි. එහෙම කියන්න පුළුවන් මේ අඩමාන ණය අදි වෙන් කිරීමක් ඇති විට කියලා. ඒකත් වරහන් තුල ලියලා තියාගන්න. අඩමාන ණය ගිණුමේ ශේෂය වැඩි කියන අදහස තමයි අඩමාන ණය අදි වෙන් කිරීම කියලා කියන්නේ. වැඩිපුර වෙන් වෙලා අදි වෙන් කිරීම.
එහෙම වෙලාවක දිත්ත සරහන තමයි අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුම හර අඩමාන ණය ගිණුම බැර නැත්නම් ලාභ ගිණුම බැර කියලා කෙලින්ම දාන්නත් පුළුවන්. හරි. අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුම හර අඩමාන ණය ගිණුම බැර. රයිට් ඔය අවස්ථා ටික තේරුම් ගත්තා නම් හරි. දැන් ඊළඟට ඔයාලට අර ගැටලුවටත් අපි යමු. පොඩ්ඩක් මේක සාකච්ඡා කරමු හරියට. දැන් ගිය සතියේ මම මේක කිව්වා. මම ආයෙත් අදත් මතක් කරනවා. දැන් අඩමාන ණය ලෙස වෙන් කරලා තියෙනවා මෙම වර්ෂයේ. හරි? ඒ වෙන් කරපු ණයගැතියෙක් ඇත්තටම බොල් වෙනවා. දැන් මේ අවුරුද්දේ අගටනේ වෙන් කිරීම කරන්නේ. ඒ වසර තුල බොල් වුණොත් ඉතින් එතකොට අපිට ඔක ගැටලුවක් වෙන්නේ නැහැ. වසර තුල බොල් වෙනවා නම් කෙලින්ම ණයගැති බැර බොල් ණය හර. එතකොට වෙන් කරලා නැහැ නේ තවම. රයිට් මේ අවුරුද්ද අගට ඇවිල්ලා වසර අවසානයේ මූල්‍ය ප්‍රකාශන හදද්දිනේ ඔක් කරන්නේ. වෙන් කිරීමක් කරනවා 50000ක. හා. දැන් 50000 අපි හිතමු එකෙන් 30000ක එකෙක් බොල් වුණා කියලා. නැත්නම් ලේසි වෙන හරි 50000ම වෙන් කරපු බොල් වුණා. 50000ම බොල් වුණා. දැන් එතකොට ඔයාලට මම කිව්වේ කොහොමද ලියන්න ඕන? ණයගැතියන්ට අඩමාන ණය ඉඩ හැරියා වෙන් කළා. දැන් ඌ බොල් වුණා. කොහොමද ලියන්න ඕන? අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුම හර ණයගැති ගිණුම බැර. ඔව් එහෙමනේ අපි කිව්වනේ අඩමාන ඉඩ හැරීම හර ණයගැති ගිණුම බැර. දැන් එහෙම අපි කරන්නේ මේක විශේෂයෙන්ම දැනගන්න. අපි නිශ්චිතව මෙන්න මේ ණයගැතියය කියලා පදනම් කරගෙන එහෙම වෙන් කරලා තිබ්බොත් තමයි. දැන් මේ වගේ වෙලාවක දැන් මෙතනට කියන්නේ පොදු වෙන් කිරීමක්. පොදුවේ 110ක් වෙන් කරා. දැන් අර අපි ඔයා කිව්ව කතාව අදාළ වෙන්නේ අපි හිතමු දැන් නමක් ගමු. අපි හිතමු නිමල් කියලා. නිමල් කියන කෙනාගෙන් නොලැබෙයි කියලා වෙන් කරලා තිබ්බොත් අර විදිහට විශේෂිත වෙන් කිරීමක් කියලා කියන එකට. දැන් නම් එච්චර කතා කරන්නේ නැහැ ඔක. එහෙම වුණොත් ඔය කිව්ව ආකාරය ලියනවා. නමුත් මේ වගේ වෙලාවක අපි කරන්නේ අඩමාන ණය ඔහොමම සටහන් කරගෙන යනවා. බොල් වෙනකොට අපි සද්ද නැතුව ඒක බොල් ණය කියලා ලියනවා. තේරෙනවද? ඒකේ කිසි වැරද්දක් නැහැ. වැරද්දක් තර්ක කරොත් මම තවදුරටත් පැහැදිලි කරනවා. ඕනනම් මේකට লীලා පෙන්නලා බලනකොට ආයෙත් ලාභෙට එකම බලපෑම වෙලා තියෙනවා. අර මං ඉල්ලීමක් කරොත් මම ආයෙත් හදලත් පෙන්නන්නම් මෙන්න ක්‍රම දෙකට මෙහෙමයි කියලා. දැන් එතකොට මේක මේ විදිහට යනවා. අඩමාන ණය ওই විදිහට බොල් උනත් නැතත් ඔය ආකාරයට ඔහොම අරගෙන යනවා. බොල් වෙන ටික වසර තුල බොල් වෙනවනේ. ඒවා අපි ණයගැති බැර බොල් ණය හර කියලා සාමාන්‍ය පරිදි ලියාගෙන යනවා. අදහස පැහැදිලිද? ඒක උදාහරණයකින් පැහැදිලි කරන්න ඕන. දැන් මේ අඩමාන ණය ඔහොමම යනවා. බොල් වෙන ටික සාමාන්‍ය පරිදි ඕක තමයි සාමාන්‍ය ස්වභාවය. හැබැයි කෙටි ප්‍රශ්නයකට ඇහුවොතින් විශේෂිතව වෙන් කරන ලද අඩමාන ණය, ඒ කියන්නේ ණයගැතියෙක් සඳහා වෙන් කරපු අඩමාන ණය ලෙස වෙන් කරලා තියෙන ණයගැතියෙක් බොල් වුණොත් මොකද කරන්නේ කියලා ඇහුවොතින් වර දෙතසරහන දැනගෙන ඉන්න ඕන. අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම හර ණයගැති බැර. ඒක දැනන් ඉන්න ඕන. නමුත් අපි භාවිතයේදී කරන්නේ මේක ওই විදිහට ඔය ගිණුම අරගෙන යනවා. බොල් වෙන ටික ණයගැති බැර බොල් ණය හර කියලා ලියනවා. ක්ලියර්ද? නැත්නම් ඒ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරිද? රයිට්. අපි මෙහෙම කරමු. මේකේ තව එක අවස්ථාවක් තියෙනවාට කියලා දෙන්න. මම ඒ වැඩෙත් ඉවර කරගෙනම යන්නම්. එතකොට ඔයාලට එච්චරයි. එකෙන් බොල් හා අඩමාන ණය කතන්දරය ඉවරයි. ඊට පස්සේ අපි පොඩි අභ්‍යාසයකට යමු බලන්න. හරි ඔය උදාහරණෙම ගමු. ඔන්න දැන් මම ඔයාලට කිව්ව කතන්දරයට එනවා. රයිට් මේ වසර අවසානයේට ඇවිල්ලා අපි පළවෙනි ගම මෙතන අවුරුද්ද පටන් ගන්නවා. මෙතන අවුරුද්ද අවසන් වෙනවා. අවුරුද්ද අගට ලක්ෂ 5ක ණයගැති ශේෂයක් තියෙනවා.
right මේ වසර තුල බොල් ණය තියෙනවා අපි හිතමු 40000ක් කියලා. බොල් වෙලා තියෙනවා 40000. මෙහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය ව්‍යාපාර බලනකොට 20ක් විතර බොල් අඩමාන වෙනවා. හරි. බොල් වෙලා තියෙනවා. මේකෙන් 10%ක්. හැමතිස්සෙම ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය තියෙන්නේ අඩමාන ණය සඳහා 10%ක් ඉඩ හරිනවා. හරි. එතකොට දැන් ඔයා දන්න කාරණේ තමයි දැන් මේක පටලවා ගන්න එපා. මම මේ කියන්නේ මෙන්න මේ අවුරුද්ද අගට ඉන්න ණයගැතියන්ගෙන් 40000ක් බොල් ණය ලෙස කපා හරින්න ඕන. බොල් ණය ලෙස කපා හැරලා ඉතිරි ණයගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කරන්න ඕන. දැන් අදහස පැහැදිලිනේ. right? ඒතර මම මෙහෙම ලියනවා. මුලින්ම දැන් මෙන්න ණයගැති ශේෂය. අවුරුද්ද අගට ණයගැති ශේෂය තියෙනවා ලක්ෂ 5යි. මම දහස් වලින් ලියන්නම්. වැඩි ලේසි වෙන්න. ශේෂය තියෙනවා. පළමුව අපි බොල් ණය කපනවා. බොල් ණය 50ක් කපලා දානවා. මෙන්න බොල් ණය ගිණුම. ණයගැති ගිණුමෙන් ගෙනාවා. ඕක කවුරුත් දන්නවනේ. 40ක් නේද? මම මෙතන 50යි කියන්නේ. 50ක් බොල් ණය කැපුවා. දැන් අපේ ළඟ තව ණයගැතියෝ කීයක් ඉන්නවද එතකොට? 500න් 50ක් බොල් වුණා නම් ඔයා දන්න තැනකින් නොදන්න තැනකට එන්න හදන්නේ අවදානෙන් ඉන්න. 450යි. රයිට්. ඒකෙන් 10%ක් කියන්නේ අඩමාන ණය කීයක් වෙන් වෙන්න ඕනද? 45යි. මෙන්න මම ලියනවා. අඩමාන ණය ගිණුම හර 45යි. අඩමාන ණය ඉඩහැරීම කියලා යන්නේ මෙතනට. අඩමාන ණය සඳහා ඉඩහැරීමේ ගිණුම බැර 45යි. මෙතෙන් දෙන්නේ අඩමාන ණය කියලා. right. දැන් ওই ටික පැහැදිලි. ඔයා දන්න තැන. දැන් මෙන්න මේ ආකාරයට ලියනවට කියනවා බොල් ණය වෙනමත් අඩමාන ණය වෙනමත් සටහන් කිරීමේ ක්‍රමය. බොල් ණය වෙනමයි අඩමාන ණය වෙනමයි ලියන. අපිට තවත් විකල්පයක් දෙනවා මෙහෙම. මේකම අපිට කියනවා දැන් බොල් ණය ඇති වෙන්නේ ණයගැතියෝ මත. අඩමාන ණය ඉඩ හරින්නේ ණයගැතියෝ මත. ඒ නිසා විභාග අභ්‍යාස ලැබිලා තියෙනවා මෙහෙම. ඕක දෙකකට ගන්නේ නැතුව බොල් ණයයි අඩමාන ණයයි දෙකම අපි එකට ගමු. එහෙම නැත්නම් තවත් තේරෙන කිව්වොත් මේ අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම තුලම බොල් ණයත් ලියමු. අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම තුලම බොල් ණයත් සටහන් කරමු. එහෙමත් ක්‍රමයක් තියෙනවා. දැන් ඔයාලට මේකේ සාරාංශය ගත්තොත් දැන් ලාභ ගිණුමට ඔක්කොම කීයක් යනවද බෙදා හැරීමේ වියදම් වල? මෙතන ගත්තාම බෙදා හැරීමේ වියදම් තුල බොල් ණය කියලා 50යි අඩමාන ණය කියලා 45යි යනවනේ. මේ ණයගැතියෝ 450න් 45ක් අඩු කරලා අපි ධාරණගේ ලියනවා 405යි කියලා. ණයගැතියෝ 450යි 45ක් අඩු කරා 405යි ගිය සතිය හැදුවා මේවා. හරිනේ? ණයගැති ධාරණගේ 405. right මෙන්න එකට සටහන් කරන ක්‍රමය. බොල් හා අඩමාන ණය එකට ලියනවා. ඒතර බොල් හා අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම. එතකොට එහෙමයි ලියන්නේ. ඒ බොල් ණයත් මේකෙමනේ තියෙන්නේ. බොල් හා අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම. හරි. ඒතර බොල් වෙනකොට වෙනම බොල් ණය කියලා ගිණුමකට ගෙනියන්නේ නැහැ. ඒකත් ලියන්නේ මේකෙමයි. අඩමාන ණය ඉඩ හරින ටිකත් ඒකමයි. ඔන්න බලන්න අපි ඒක ලියන විදිය. හොඳට මතක තියාගන්න. මුලින්ම බොල් ණය ලෙස කැපුවොත් බොල් ණය ලෙස මේ වගේ අගයක් අයින් කරොතින් අපි ඒක මම කෙටියෙන් බොල් කියලා ලියන්න මම දැනගන්න. ඒකත් කියනවා මේ ගිණුමටම. ගෙනල්ලා අවුරුද්දකට අර අඩමාන ණය ගිණුමට යන්න ඕන වටිනාකමක් තියෙනවනේ. අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුමේ තියෙන්න ඕන අඩමාන ණය වියදමක් ලෙස ගන්න ඕන වටිනාකම තියෙනව නේද? ඒක අපි ලියනවා අවුරුද්ද අගට වෙන් කිරීම විදිහට ලියනවා. දැන් මේක නම් අපි කිව්වේ කීයද 45යි. මෙන්න මේ වෙන් කිරීම. හොඳට තේරුම් ගන්න. බොල් ණය වටිනාකම මේකේ ලියලා වසර අවසාන මේක බැලන්ස් කරලා ගන්නකොට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා 45යි. වෙන් කිරීමේ ගිණුමේ ශේෂය මෙන්න මෙහෙම වසර අවසානයේ දැන් මූලික වෙන් කිරීමක් නැති නිසා වසර අවසාන වෙන් කිරීමේ ගිණුමේ ශේෂය ලෙස ලියනවා. ලිව්වහම අන්තිමට බැලන්ස් කරලා බලනවා. මේක අපි ලාභ
ප්‍රකාශන ලාභ ගිණුමට එකවර ගෙනියනවා 95යි මොනවා කියලාද? බොල් හා අඩමාන ණය. බොල් හා අඩමාන ණය වියදම කීයද? 95යි. ඉතින් මේක අර දෙපාරකට ලිව්වත් එක මේක හරි ලේසි වැඩේ. සරලයි. මොකද මේකෙදී උනේ බොල් ණය කපා හරින ප්‍රමාණය මේකෙම ලියනවා. වසර අවසානයේදී තියෙන අඩමාන ණය ඉඩහැරීම ඒක අවසන් බැරශේෂයක් ලෙස දක්වනවා. ඉස්සරහට යද්දිත් එහෙමයි මම තව එකක් හදලා පෙන්නන්න. එතකොට ඒක බැලන්ස් කරලා ගත්තාම අපිට පෙන්නවා දකුණු පැත්තෙන් ලාභ වලට යන්න ඕන ප්‍රමාණයද. මේක ඇත්තටම ලාලා කියලා යන්න ඕන. ලාභ කියලා යන්න ඕන. මම ඔයාලට දැනගන්න මේක ලිව්වේ. බොල් හා අඩමාන ණය වියදම කීයද? 95යි. ඒක එකවරම ගෙනියන්න පුළුවන්. නැත්නම් බොල් හා අඩමාන ණය ගිණුමට ගෙනල්ලා ඒකෙන් ලාලා වලට ගෙනියන්නත් පුළුවන්. අපි මෙහෙම ඉගෙන ගමු. රයිට්. මේ ගැන පැහැදිලිද? අපි ඒකෙන් අභ්‍යාසයක් හදලා තව අවස්ථාවකට යමු. මේකෙන් පොඩි අභ්‍යාසයක් හදලා තව අවස්ථාවකට යමු. ඉස්සෙල්ලා මෙන්න තියරයක් කියවන්න. පිටු අංක 23 බොල් හා අඩමාන ණය ගිණුම් තැබීමේ විකල්ප ක්‍රම. 1. බොල් ණය වෙනමත් අඩමාන ණය වෙනමත් සටහන් කිරීමේ ක්‍රමය. ඒක තමයි අපි මෙච්චරලා කතා කරන්නේ. බොල් වුණාම බොල් ණය ගිණුමේ අඩමාන ණය වෙනම ගිණුමක දාන්න. ඊළඟ එක අඩමාන ණය සඳහා ඉඩහැරීමේ ගිණුමේම බොල් ණය සටහන් කිරීමේ ක්‍රමය. අඩමාන ඉඩහැරීමේ ගිණුමේම බොල් ණය ලියන. ඒතකොට ලියන බොල් හා අඩමාන ණය ඉඩහැරීම කියලා කියනවා. right. එහෙනම් අර ආයිත් කියනවා මීට ඉහතදී බොල් ණය හා අඩමාන ණය සටහන් කිරීම පිළිබඳව අනුගමනය කරන ලද්දේ එක ක්‍රමයයි. කලින් කතා කරේ අපි ගිය සතියේත් අභ්‍යාස හැදුවේ එක ක්‍රමයකට. මෙහෙම කරමු. එතනින් ඉස්සරහට යන්න කලින් ඔයාලට මම එක අභ්‍යාසයක් දෙනවා. ඒ අභ්‍යාසය අපි කලින් අවස්ථා තුනකට මම දෙනවා. ඒ අභ්‍යාසය අපි හදමු බොල් ණය වෙනමත් අඩමාන ණය වෙනමත් සටහන් කරන ක්‍රමයට. right? ඊට පස්සේ ඒ අභ්‍යාසයම හදමු. ඔය කියන දෙකම එකම ගිණුමේ දාලා හදමු. right ලියන්න මෙහෙම. 2018යි 4යි එක දින 2018යි 4යි එක දින 18යි 4යි එක දින ආරම්භ කරන ලද සඳරුගේ ව්‍යාපාරය දෙදස් 19 3:31 දිනට 2019 3:31 දිනට වෙළඳ ලැබිය යුතු දෑ පිළිබඳව පහත තොරතුරු සපයා ඇත. නැත්නම් පහත තොරතුරු සපයා ඇත කියලා කියන්නේ. පහත තොරතුරු සපයා ඇත. පහත තොරතුරු සපයා ඇත. මම ටයිම් ලයින් එකක් ගන්නකොට වැඩේ අවබෝධ වෙන්න 18යි 4යි එක තමයි කඩේ පටන් ගත්තේ. ආරම්භ කළ දිනය මෙන්න වසර අග 19යි 3:31. එදිනට අවිල්ලා අපිට කියනවා මෙහෙම තොරතුරු ටිකක් ලියන්න. වෙළඳ ලැබිය යුතු ගිණුමේ ශේෂය. වෙළඳ ලැබිය යුතු දෑ කියලා ලියාගත්තත් කමන්නේ. වෙළඳ ලැබිය යුතු දෑ 2,50,000. 2,50,000. හරිනේ වෙළඳ ලැබිය යුතු ගිණුමේ ශේෂය 2,50,000. ඉතින් මේක මට දෙන්න තිබ්බ අර ගනුදෙනු දීලා මෙයා හොයාගන්න. නමුත් අපි වැඩේ සරලව යන්න. අපිට දැන් ඕන මෙයා ගැන. right. ඊළඟ තරුව ලියන්න. එම ශේෂයෙන් නැත්තම් මේකෙන් එම ශේෂයෙන් $30,000ක් බොල් ණය ලෙස කපා හැර 30,000ක් බොල් ණය ලෙස කපා හැර
කපා හල යුතුය කියලා නේද? කපා හැරිය යුතුය. කපා හැරිය යුතුය. ඊළඟ තරුව නැත්නම් ඊළඟ කාරණේ ව්‍යාපාරය ප්‍රතිපත්තියක් ලෙස නැත්නම් ව්‍යාපාරය අඩමාන්නය සඳහා 10% ඉඩ හරිනු ලබයි. ව්‍යාපාරය ප්‍රතිපත්තියක් ලෙස අඩමාන්නය සඳහා 10% ඉඩ හරිනු ලබයි. ව්‍යාපාරය ප්‍රතිපත්තියක් ලෙස අඩමාන්නය සඳහා 10% ඉඩ හරිනු ලබයි. අවශ්‍ය වන්නේ එක ප්‍රොමිලක්කන් එක ඉහත ගැලපීම. එතන බොල් ණයයි අඩමාන ණය දෙකක් තියෙනවා. ඉහත ගැලපීම් ගිණුම්ගත කිරීමට අදාළ ජර්නල් සටහන් ලෙජර් ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන උද්ෘත. ඔන්න මම එකටම කිව්වා එක කියලා ඕනේ නේද? එතකොට ඉහත ගැලපීම් ගිණුම්ගත කිරීම සඳහා ජර්නල් සටහන් ලෙජර් ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශනවල උද්ෘත උපුටා ගැනීම. දැන් එතකොට සාමාන්‍යයෙන් හදන විදිහක් තියෙනවනේ. අපි මෙතෙක් කල් කතා කරපු බොල් ණය වෙනමයි අඩමාන ණය වෙනමයි. දැන් අභ්‍යාසයේ මම වෙනම ඉල්ලන්නේ නැහැ නම් කියලා නැහැ. නමුත් ඔයා හදන්න ඕන ඒත් එක්කම අර විකල්ප ක්‍රමයක් හදන්න ඕන. මම ඒක ගානේ කියන්න ඕනේ නේ. විභාගෙට අපිට ක්‍රම දෙකක් තියෙනකොට දෙකටම හදන්න කියන්නේ නැහනේ. ඔයා ක්‍රම දෙකටම හදන්න දැන්. හදලා අපි ඒක පුරුදු වෙමු. දැන් ඔයාලට තේරෙන කිව්වොත් බොල් ණය වෙනමත් අඩමාන ණය වෙනමත් මුලින් ගිණුම් තියන්න. දෙක බොල් හා අඩමාන ණය වෙනම ගිණුම් තියන්න. ඒක ලෙජර් ගිණුම් විතරක් එහෙම හදමු. ගැටලු තියෙනවා නම් අහන්න. පළවෙනි කිව්වේ මොකක්ද කියලා අහනවා මට පුතේ. ඔයාගේ ප්‍රශ්නේ දැන් මතක නැහැ. මම පළවෙනි කිව්ව හරියටම අහන්න බලනවා ලියාගත්ත තැන කියන්න. කැඩි කැඩි ඇහෙන්නේ දිගට මෙහෙම වුණාද? ගාන හරියට ලියාගන්න බැරි වුණාද කියන්නේ? ලියාගත්තු කවුරු හරි ඉන්නවද? මෙන්න මං කිව්වේ මෙච්චරයි. වෙළඳ ලැබියුතු 2,50,000යි. ඊට පස්සේ මේකේ පළවෙනි තොරතුර දුන්නා මේකෙන් බොල් ණය 30,000ක් කපා හරින්න. හරිද? අඩමාන ණය ඉඩ හැරීමේ ප්‍රතිශතය 10%යි. අඩමාන ලියන්නකෝ මේකත් අපහැදිලි වෙයිද දන්නේ. අඩමාන ණය ඉඩ හැරීමේ ප්‍රතිශතය 10%යි. කතා කරන්න ඕන 10%. මට කිව්වේ ජර්නල් සටහන් ලෙජර් ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන වල උද්ෘත. ඉක්මනට පෙන්වන්න මේක අවුරුදු 3කට අපිට යන්න තියෙනවා. මේකට අපි ටිකක් කාලය අරන් ගමු නැත්නම් ළමයින්ට තේරෙන්නේ නැහැ ඕක. ඔගොල්ලෝ හොඳයි පැමිණීම දිගට ඉන්න. මොකද මේ තමයි සමාගම් වල බේස් එක හදන්නේ. මේ තනි ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන ඇතුලේ හවුල් ව්‍යාපාර දැන් මෙතනින් එහා සියලු පාඩම් මූල්‍ය ගිණුම් කරන්නේ සියලු පාඩම් මේකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. ඊට පස්සේ එනවා අපිට ලාභ අරමුණු කරන ගස් සංවිධාන අසම්පූර්ණ සටහන් හවුල් ව්‍යාපාර සමාගම්. ඔය මූල්‍ය ගිණුම් කරන ඉදිරියට එන සියලු පාඩම් වලට මේ දැනුම එක වගේ වැදගත්. නිසා පොඩ්ඩක් කාලේ ගත්තට කමන්නේ නැත්නම් අර වයිදී අපි අවුල් වෙයි. හරි. හදලා ඉවර වෙච්ච ගමන් මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. නැත්නම් පුළුවන් නම් මේ WhatsApp කරා. බලාගන්න පුළුවන් ඉදන්නේ කමන්නේ ඒවා.
මේ විදිහම ගණන් ගිය සතිය අපි හැදුවා. නමුත් මේ එතනින් පටන් අරන් ඊළඟ තැනට යන්න හදන්නේ. ණයගැතියන් වෙනුවෙන් නැත්නම් වෙළඳ ලැබියුත් අය ගිණුමක් හදන්න, බොල් ණය ගිණුමක් හදන්න, අඩමාන ණය ගිණුමක් හදන්න, අඩමාන ඉඩහැරීමේ ගිණුමක් හදන්න. මෙන්න තවත් මම සරල කරන්න මේ අවුරුද්දේ ගිණුම් ටික අපිට මීට අදාළව මෙන්න වෙළෙඳ ලැබිය යුතු ගිණුම, බොල් ණය ගිණුම, අඩමාන ණය ගිණුම, අඩමාන ණය ඉඩහැරීමේ ගිණුම. ඊට අමතරව ආදායම් ප්‍රකාශනයේ උද්ෘතය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘතය ඔච්චරයි. ඔය ටික හදලා ඉවර වෙලා යන්න විකල්ප ක්‍රමයට බොල් හා අඩමාන එක ගිණුමක ගහන්න. ඒක මේක ඉවරලා කතා කරමු. මේකට අලුත් දෙයක් නෙවෙයි. හදලා ඉවර වුණු ගමන්ම මට ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. පුළුවන් නම් WhatsApp කරන්න.
අනුෂිකා මෙසේජ් එකක් දාලා තිනවා ඕකේ අනිත් අය ඉක්මනින් 3-4 දෙනෙක්වත් ඕකේ වෙන්නේ බෑ මිලක්ෂි හරි චතුර ගයංග ඕකේ හෂාරා හරි කාවින්දි හරි ඉක්මනින් දාන්න වැඩේ ලේසි කවින්ද විමර්ශ හරි අමන්දි හෂාරා ඕකේ කෝ ගයත් ජනුක අපේ අයිලන්ඩ් ෆස්ට් චතුරු දිසානායක හරි හරිනේ එහෙනම් මම යනවා ඉස්සරහට මට හිතෙනවා දැන් වැඩේ හරි කියලා මේ හැබැයි උත්තරේ නැති ටිකකුත් ඉන්නවා ශලනී එහෙමකෝ සද්ද නැතුව ඉන්නවා රයිට් මම හදාගෙන ඉන්නවා ඒ අතරේ අඩුපාඩු තියෙනවා අහන්න බලන්න රයිට් මෙන්න මොකද වෙළඳ ලැබිය යුතු කියන මේ ශේෂය මම නිකම්ම ශේෂය කියලා ලියන්නම් 2,50,000ක් තියෙනවා දහස් වලින් අපි හදමු ඔක්කොම දහස් පුළුවන් හදාගන්න නේ දැන් මේ එයින් බොල් වෙනවා 30ක් ෂුවර් එකටම ලැබෙන්නේ එහෙනම් දැන් මේ දැන් ඇතැම් විභාගවල දෙනවා හරි පරිස්සමෙන් ගන්න බොල් ණය කැපුවට පස්සේ තමයි මේ තියෙන්නේ එතකොට ඔයා බොල් ණය අඩු කරන්න යන්නේ ඒකෙන් ඒ කියන්නේ බොල් ණය අඩු කරාට පස්සේ උත්තරේ තමයි මෙතෙන්ට දෙන්නේ ඇතැම් විට කියනවා මේකෙන් බොල් ණය කපන්න කියලා ඉතින් ඒ දෙන සිංහල තේරුම් ගන්න ඔබේ වගකීම හරි මේකේ කියන්නේ මින් 30000ක් බොල් ණය කපන්න කියලා කිව්වේ එහෙනම් මෙන්න වෙළඳ ලැබිය යුතු බැර බොල් ණය ගිණුම හර right දැන් තව ඉන්නවා 220ක් 220න් 10 කියන්නේ 22යි පැහැදිලිනේ ඒ 2,50,000න් 30ක් ගියාම අපිට බැලන්ස් කරලා බලන්නකෝ වෙළඳ ලැබිය යුතු ගිණුම කීයද ඉන්නේ කියලා ශේෂය පාගේ 220යි මෙහෙන් ශේෂය ඊගේ 220යි ඒකට තමයි බලන්නේ 10 අඩමානයි අන්න ලියනවා 22යි 220න් 10 කියන්නේ අග බිඳුව කැපුවාම 22යි අඩමාන ණය හර අඩමාන ඉඩ හැරීම බැර අඩමාන ණය ඉඩ හැරීම මෙන්න අඩමාන ණය 22යි ඔකට උත්තර වෙලා යන්න බෑ මම බැලුවේ මොනවා කරනවද කියලා හරි ඉතින් ආදායම් ප්‍රකාශනයට ඔයා ගෙනියනවා බොල් කියලා බොල් ණය මෙතනින් එන්න ඕනේ බොල් ණය කියලා 30යි බොල් ණය කියලා 30ක් ගෙනින්න අඩමාන ණය කියලා 22ක් වියදම් දෙකයිනේ මේවා වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් තුල මෙයා වඩා හොඳයි ලියලා තිනවා නම් මේ බෙදා හැරීමේ වියදම් නේද බෙදා හැරීමේ වියදම් තුල තමයි මේක තියෙන්නේ බොල් ණය අඩමාන ණය ඒ දෙකම බෙදා හැරීමේ වියදම් එකත් මතක් වෙනවනේ ජංගම වත්කම් තුල ලියනවා වෙළෙඳ ලැබිය යුතු දෑ 220යි තීරු දෙකක් එනවනේ වට දැන් ඔහොම ලියන්න අඩු කළා අඩමාන ණය ඉඩ හැරීම 22යි අනේ ඒකට තමයි ඒන පිළිතුරට කියන වෙළඳ ලැබිය යුතු දෑ මත ධාරණ වටිනාකම 198යි right ඔය ටික තමයි මම ඇහුවේ මෙන්න අර මම දෙවෙනියට කී විකල්ප ක්‍රමේ මේකේ ජර්නල් සරහනක් තිල්ලුවානේ නේ ජර්නල් සරහනක් තිල්ලුවා ඒකට ඒකට ලිව්වොත් මුලින්ම ලියනවා බොල් ණය ගිණුම හර දහස් වලින් එකක් බොල් ණය ගිණුම හර 30යි වෙළෙඳ ලැබිය යුතු ගිණුම බැර 30යි සංලක්ෂය දන්නවා බොල් ණය කපා හැරීම ඊට පස්සේ අඩමාන ණය ගිණුම හර 22යි අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම බැර 22යි අඩමාන ණය ඉඩ හැරීම වැඩි විස්තර ඕනේ නැහැ ඔච්චරයි නෙන්නේ මේ පියවීම සරහන් දැන් ඕනේ නැහැ මේක මාරු කරන එක බොල් ණය බැරලාලා හර අඩමාන ණය බැරලාලා හර ඒක ඕනේ නැහැ දැන් ගැලපුම් සටහන් දෙක විතරයි මම බැලුවේ ඕක කවුරුත් හරිද
එහෙමනම් මට කියන්න අර බොල් ණය වෙනමයි අඩමාන ණය වෙනමයි නෙවෙයි මේ දෙකම එකට ආජනක WhatsApp කරලා නේ මම බලන්නම් WhatsApp පොඩි කේස් එකක් තියෙනවා මගේ සකල බලමු ඕපන් කරගන්න. ඒ අතරේ මට ඔයගොල්ලෝ මෙසේජ් එකක් දාන්න ඕකේ කියලා බොල් හා අඩමාන ණය එක ගිණුමේ ලිව් එකත් හැදුවද? දැන් මේක හරි. මොන පළවෙනි සිස්ටම් එක ඕක. ඊළඟ එක ලේසි. මෙච්චර ගිණුම් ගහන්නේ නැහැ. ගිණුම් තුනටම එක ගිණුමයි දෙන්නේ. හරි අමන්දි හදලා තියෙනවා. හදලා තියෙනවා කිව්ව දෙනේ නේ. හරි. එහෙනම් ඒකත් මම කියලා දෙන්න හදන්නේ. මේක හරිනම් මේක ගැටලු තියෙනවා ඉක්මනින්ම අහන්න ඕන. රයිට්. ඊළඟ එකටත් දෙනවා. මෙන්න. අපි එකේ ගිණුමේ නම දානවා බොල් හා අඩමාන ණය ඉඩහැරීමේ ගිණුම. බොල් හා අඩමාන ණය ඉඩහැරීමේ ගිණුම. බය වෙනවා බොල් ණයත් මේකෙම දාන නිසා එහෙම ලියුවා. ඒතර බොල් ණය කපනකොට ණය ගැති බැර වෙනවා. ඒක වළක්වන්න බෑ. මෙතන හර වෙනවා. මම බොල් කියලා ලියන්නේ දැනගන්න. ණය ගැති කියලායි එන්න ඕන. 30ක් බොල් ණය කැපුවා. වසර අන්තිමට තියෙන්න ඕන අඩමාන ඉඩහැරීමේ ගිණුමේ ශේෂය මම බැලන්ස් කරලා ගෙනියන්න ඕන ශේෂය ඒක ශේෂය පාගේ ශේෂය ඊගේ කියලා ලිව්වා. ලියලා බැලන්ස් කරලා බැලුවා. 32යි 52යි. අන්නේ 52ම අපි එකවර ලාභ ගිණුමට ගෙනියනවා. ඒ ගෙනියන්නේ බොල් හා අඩමාන ණය කියලා. බොල් හා අඩමාන. දැන් මෙතන දෙපාරකට ගෙනිච්ච එක. එතන ජේනල් සරහන් ලියුවොත් එකපාර ලියනවා. බොල් හා අඩමාන ණය 52යි. මේක ලියන්න ඕන. මම කියන්නේ මේ අවසාන සරහන දෙක ෂෝට් කට් එකක් කියලා හිතාගන්න. එහෙම ඇහුවොත් බොල් හා අඩමාන ණය වියදම කීයද 52යි. එක ගිණුමෙන් ගන්න පුළුවන්. මේක තව ටිකක් ඉස්සරහට එනවා සංකීර්ණ වෙනවා මේ ගිණුමත්. තව කරුණු දෙකක් අපිට ඇතුළත් කරන්න පුළුවන් ඕකේ. උපරිම වශයෙන් බලමු මේ දෙක මොකද්ද කියලා ඊළඟට. හොඳයි. මම එහෙනම් යනවා මේකම ඊළඟ අවුරුද්දට. රයිට් මෙයා මේ අමතරව එහා කොටුවක් දාලා තියාගන්න. රයිට් මම ඊළඟ අවුරුද්දට එන්න හදන්නේ. ලියමු ප්‍රශ්නේ. ඉහත ව්‍යාපාරේ කිව්වේ ඔය දීපු ව්‍යාපාරේ සඳරුගේ ව්‍යාපාරේ ඉහත ව්‍යාපාරේ 20යි 20 දැන් 19 නෙමෙයි දුන්නේ 20යි 20 3.31න් 3.31 දිනට එහෙම ලියමු 3.31 දිනට පහත තොරතුරු අදාළ වේ 19 3.31 ඊළඟට 20යි 20 3.31 දිනට පහත තොරතුරු අදාළ වේ ණයගැතියන් සම්බන්ධයෙන්ම තමයි right වෙළඳ ලැබිය යුතු දෑ නැත්නම් වෙළඳ ලැබිය යුතු ගිණුමේ ශේෂය ලක්ෂ 4යි ලක්ෂ 4යි පළවෙනි තරුව හරි මොකක් හරි බ්ලඩ් එකක් දාන්න ඊළඟ ලියන්න ඒ අවුරුද්දකට වෙන දේ දැන් ඔයාලට මම අර ඔප්පු කරලා පෙන්නනවා මේ බොල් ණය කැපුවාම අපි වෙනම ලියනවා ආයි මේ අඩමාන ණය වලින් ගන්න යන්නේ නැහැ ඒක එහෙම වෙනවා ඉන් ඒ කියන්නේ එම ශේෂයෙන් තවදුරටත් පැහැදිලා එම ශේෂයෙන් බොල් ණය ලෙස රුපියල් 50000ක් කපා හැරිය යුතුය. ඉතින් ආයෙ නොලිව්වත් කමන්නේ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් ලෙස අඩමාන ණය ඉඩහැරීම 10%. ප්‍රතිපත්තියක් විදිහට අඩමාන ණය ඉඩහරින්නේ 10%. අවශ්‍ය වන්නේ කලින් ටිකම තමයි. ලෙජර් ගිණුම් ජර්නල් සටහන් මූල්‍ය ප්‍රකාශනවල උද්දෘත හදලා
ඊළඟට බලමු අර තනි ගිණුමේ කොහොමද හදන්නේ කියන එක. right ලෙජර් ගිණුම් ජර්නල් සරහන් සහ මූල ප්‍රකාශන වල උද්දෘත. මෙන්න ලෙජර් ගිණුම මම පටන් අරන් පෙන්නන්නම්. මෙන්න වෙල්ලෙන්ද ලැබිය යුතු ගිණුම දහස් වලින් හදන්නේ ඔක්කොම. එයාගේ ශේෂයේ තියෙනවා අවුරුද්දකට ලක්ෂ 4ක් 400ක්. අඩමාන ණය සඳහා ඉඩ හැරීම වත්කම්නේ. මෙන්න මේ ගිය අවුරුද්දේ ඉඳලා ආපු දෙන්න. මෙයා වෙනස් වෙවි එනවා. මෙයා අවුරුද්ද තුලම වෙනස් වෙන්නේ නැහැ. එයා හැමම අවුරුද්දක වෙනකොටත් තියෙනවා. මෙන්න ශේෂයේ තියෙනවා 22ක් තියෙනවා. දැනට තියෙන තත්ත්වය. පැහැදිලිනේ? මේ 220 හැමදාම තියෙන්නේ නැහැ. ණයට විකුණනවා. එහෙම වෙනස් වෙනවනේ. මෙයා අවුරුද්ද අගට වෙනකන් ඔන්න තියෙනවා. හා. දැන් ඔයගේ වෙට් ටික බලන්න. මට අවශ්‍ය වෙන්නේ බොල් ණය ගිණුම අඩමාන ණය ගිණුම අඩමාන ඉඩ හැරීම තියෙනවනේ. ඔය ටික සහ මූල ප්‍රකාශන වල උද්දෘත. ඉක්මනින් කලින් වගේම හදලා මට ඕකේ කියලා මෙසේජ් එක දාන්න. ගැටලු තියෙනවා අහන්න. මම ඉතින් පුරුද්දට කියනවා ජීවිතේට අහන්නේ. මේක ඉවර කළා කම්මැලිකම යන්නත් එක ගාණක් හදමුනේ. කාලෙකින් ලොකු ගාණක් හැදුවේ නැහැනේ. තව ගැළපෙලි පොඩ්ඩයි තියෙන්නේ. ඊට පස්සේ ඇති වෙන්න දිගටම ගණන් හදන්න තියෙනවා.
right දැන් නම් කාලය ඇති වෙනවා කියනකොටම ජනුක මැසේජ් එකක් දැම්මා ජනුක ටෙලිග්‍රෑම් එකට එවන්න බලන්න මගේ WhatsApp ඕපන් කරගන්න බෑ මැෂින් එකේ තවමත් ඕපන් වෙන්නේ නැහැ WhatsApp හරිද කීප දෙනෙක් මට හරි කියලා මැසේජ් එක එවලා තියෙනවා ඉක්මන් කරන්න අනිත් අයත් හරි එහෙනම් මම මෙහෙට හදාගෙන එනවා ඔයගොල්ලෝගේ මැසේජස් එවන්න හරිද කියන එක රයිට් වදේ දැන් නැවතත් මම කියන මේ ණයගැති ශේෂයෙන් මේ වෙළඳ ලැබිය යුතු ශේෂයෙන් 50ක් බොල් නම් වෙළඳ ලැබිය යුතු ගිණම බැර 50යි බොල් ණය ගිණුම හර 50යි නේ වෙළඳ ලැබිය යුතු ගිණුම බැර කරා බොල් ණය ගිණුම හර කරා දැන් ඊළඟට වෙළඳ ලැබිය යුතු ගිණුමේ ශුද්ධ ශේෂය අපි බලනවා 350යි ඒ 350ට ඒ කියන්නේ 400 නේ 350යි පාගේ ඊගෙන් එයා තමයි ඒ 350ට තමයි අඩමාන්නය බලන්න ඕනේ අඩමාන්නය ඉඩ හරින්න ඕන 35ක් අඩමාන්නය ඉඩ හරින්න ඕන 35ක් දැනටමත් කීයක් ඉඩ හැරලාද තියෙන්නේ 22ක් එහෙනම් කීයද මදි 13යි 13යි ඒ මදි 13 විතරයි අපි ලියන්නේ අඩමාන්නය ගිණුම හර 13යි අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම බැර 13යි දැන් බලන්න එකතු කරලා ගත්තාම 35ක් තියෙනවා සම්පූර්ණ 35ක් තමයි වෙන් වෙන්න ඕනේ රයිට් ඒත් එක්කම එතකොට ඔයා දන්නවා මේ අවුරුද්දේ ලාභ වලට යන්නේ බොල් ණය ලෙස යනවා 50ක් අඩමාන ණය ලෙස යනවා 13යි යන්නේ ඔක තමයි වෙන්න ඕනේ රයිට් ජර්නල් සටහන් ලිව්වොත් මම ජර්නල් එකක් හදන්න නැතුව ඉස්සෙල්ලා අපි මූල ප්‍රකාශ වල උද්දෘතත් ලියලෙමු ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් තුල පාලියන්න ඕන බොල් ණය කියලා 50යි අඩමාන ණය කියලා 13යි එච්චරයි ලියවෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් තුල බොල් ණය අඩු කරපු වගේ තමයි මේ තියෙන්නේ. එයා ගන්නවා වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ 350යි. එයින් 10%ක් වෙන් වෙලා තියෙනවනේ. දැන් දැන් මෙයා බැලන්ස් කරලා ගන්න පාගේයිගේ. එතකොට එනවා අඩු කිරීම අඩමාන ණය ඉඩ හැරීම. මොකද මේ ණය ගැතියන්ගේ බැර ශේෂය මේ 35යි. අනේ එන පිළිතුරට කියන වෙළඳ ලැබිය යුතු දෑ ධාරණගේ වෙළඳ ලැබිය යුතු වටිනාකම ධාරණ 315යි. right මේ කොන පේනවා නේද මම පොඩ්ඩක් හරවන්නම් එකත් ඊට ගන්න පුළුවන් මේ ජර්නල් සටහන ගත්තොත් මුලින්ම බොල් ණය ලියමු දැන් ඒක දන්නවනේ කලින් වගේ බොල් ණය ගිණුම හර 50යි වෙළඳ ලැබිය යුතු ගිණුම බැර 50යි පළවෙනි එක මෙතින් බොල් ණය හර එකේ ජර්නල් සටහන ගත්තා අඩමාන ණය මදි ප්‍රමාණය විතරයි අපි ඉස්සලා සරහනේ දුන්නේ ඔන්න ඕක අඩමාන ණය ගිණුම හර 13යි මදි ටික විතරයි උණ කියලා කිව්වේ අඩමාන ණය ඉඩ හැරීම බැර 13යි අඩමාන ණය ගිණුම හර 13යි අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම බැර 13යි හරි අඩමාන ණය ඉඩ හැරීම එච්චරයි
මෙතන බොල් ණය කපා හැරීම අඩමාන ණය ඉඩ හැරීම. හරි. දැන් මට එන්න ඕන මේ දෙකම එකම ගිණුමක තිබ්බනම් කොහොමද? මට ඒ පැත්ත ඊට මදි නිසා මම මෙහෙන් මකන් යනවා. දැන් මට මෙහෙ ඕනේ නැහනේ. බොල් හා අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම ඒක හදපු අය මට ඕකේ කියලා මැසේජ් කරා. ඒකත් හැදුවා. තහවුරු කරගන්න පුළුවන්. මම හදලා තියෙනනේ කාවින්දිය. මේක තහවුරු කරගන්න පුළුවන්. අන්තිමට මෙච්චරයි තියෙන්න ඕනේ මේ ලාවලාබල බොල් හා අඩමාන ණය කියලා එකට එන්න ඕනේ. රයිට් මෙන්න එහෙනම් බොල් හා අඩමාන ණය. බොල් හා අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම. ඒකේ බොල් හා අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුමේ එතකොට බොල් ණයත් මේකෙම ලිව්වට අඩමාන ණය ඉඩ හැරීම විදිහට ආරම්භක ශේෂය එනවා 22යි. මට ඊට මදි නිසා මෙහෙට ගන්නවා. 22 ඇවිල්ලා තියෙනවා. බොල් ණය කපා හරිනකොට ඒකත් ලියන්නේ මෙතනම තමයි. වෙනසකට තියෙන්නේ බොල් ණය මේකෙම ලියන මේ. බැර එතන හර. ඉතින් මේකේදී අර කලින් වගේම මදි ටික මේකේ ලියන්න පුළුවන් 13යි කියලා. නමුත් අපි කරන දේ තමයි වසර අවසානයේට වෙන් වෙන්න ඕන ටික අන්තිමටම ගිහින් ලියනවා. දැන් අවුරුද්ද අග වෙනකොට ඒකට ලේසි. කීයක් අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුමේ වෙන් වෙලා තියෙන්න ඕනද? ඉඩ හැරලා තියෙන්න ඕනද? අවුරුද්ද අග වෙනකොට කීයක් ඉඩ හරින්න ඕනද? මුළු වටිනාකම. ආ 35යි. 35යි. අන්න ඒ 35 තමයි මෙතනින් පාගේ ඊගේ ලියන්නේ. පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න වැඩි. ඊට දැන් බැලන්ස් කරලා බලන්න. 50යි 35යි 85යි 85යි. ඊට ලාභ වලට මාරු වෙනවා බොල් හා අඩමාන ණය කියලා 3යි 2යි 5යි 6යි 2යි 8 63. බලන්න කලිනුත් 63 තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට හැබැයි බොල් ණය වෙනමයි අඩමාන ණය වෙනමයි. දැන් කරේ බොල් හා අඩමාන ණය කියලා 63යි. බොල් හා අඩමාන ණය කියලා 63ක් ගෙනිච්චා. මේක හරි ලේසි. මේක ලේසි. අච්චර ගිණුම් ගොඩක් ගහන්න දෙයක්වත් නැහැ. දිත්ත සරහන් වෙනස් වෙන්නේ නැහැ. දිත්ත සරහන් එහෙමම තමයි ඉතින්. නමුත් අපි ගන්න ක්‍රමය මේකයි. හරි. අපි යනවා මේකේ තවත් තැනකට. එතකොට අවස්ථා තුනම දැන් මේ කතා කරේ මදි වෙන් කිරීමනේ, මදි හරියට ඉඩ හැරීම. මම ඊළඟ අභ්‍යාසයට එනවා 2021යි 3:31. එතකොට අවස්ථා තුන මම කතා කළා. ඒකත් කතා කරාම එතනට එනවා. හරි. ආයිත් අපි අභ්‍යාසයක් ලියනවා. කාලේ එහෙම මදි වුණා නම් ලියා ගන්න බැරි වුණා නම් වැදගත්ම දේ මම දැනුවත් වෙන එක. ඉතින් ඔයා කතා කරන්න ඕන. අඩුම තරමේ පන්ති අවසන් වෙන්න හරි කතා කරලා කිව්වොත් මට WhatsApp message එකක් හරි දැම්මොත් මේ වෙලාවෙම WhatsApp එවන්න එපා මේ message එකක් මේකට දැම්මොත් Zoom එකට ඔයාලට ෆොටෝ එකක් හරි හදාගන්න ලියා ගන්න බැරි වුණා නම් මේකේ ෆොටෝ එකක් හරි අරන් දෙනවා. ඒ කියන්නේ අපි ලියපු කෙනෙක්ගෙන් හරියට group එකට ෆොටෝ එකක් දැම්මලා දෙන්න. නිසා කතා නොකර ඉන්න එපා. මෙන්න ව්‍යාපාරේ 21යි 3:31 අවසන් වර්ෂයට එනවා. ලියන්න. ඉහත සඳරුගේ ව්‍යාපාරේ. ඉහත සඳරුගේ ව්‍යාපාරේ 21යි 3:31 අවසන් දිනට. ඒ වර්ෂය අවසන් වෙනවා 21යි 3:31. 20යි 21 3:31 අවසන් දිනට පහත තොරතුරු සපයා ඇත. අවබෝධ කරගන්න මේක අර වාර්ෂිකව ඉස්සරහට යන හැටි. පහත තොරතුරු සපයා ඇත. right. වෙළඳ ලැබිය යුතු දෑ ලක්ෂ 2යි. වෙළඳ ලැබිය යුතු ගිණුමේ ශේෂය ලක්ෂ 2යි. ඒකත් මම දෙන්නේ නැහැ. දැන් පටලවන්නේ නැහැ. මැදින් මේ වෙන් බොල් ණය කපා හැරෙන්න පස්සේ කියලා ඕනනම් මේක හදන්න පුළුවන්. පටලවිල්ලකුත් නැහැ. නමුත් අපි පුරුදු විදිහටම යමු.
හැබැයි හිතන්න එපා ඒකේ මේ විදිහම තමයි එන්නේ කියලා. අරකට තියෙනවා. ඉන් නැත්නම් එම ශේෂයෙන් 20000ක් බොල් ණය කපා හල යුතුය. බොල් ණය 20000යි. 20000ක් බොල් ණය කපා හල යුතුය. ඊළඟ කාරණේ නොලිව්වත් දැනගන්න ඕන. අඩමාන ඉඩහැරීමේ ප්‍රතිශතය 10%යි. අඩමාන ඉඩහැරීම 10%. අවශ්‍ය වන්නේ කලින් ටිකමයි. කලින් වගේම ඉක්මනින් හදලා මට ඒකෙන්ද බොල් ණය කපන්න ඕන 20000. ඔව් ඒක තමයි මම කිව්වර මින් මෙම ශේෂයෙන් 20000ක් බොල් ණය ලෙස කපා හල යුතුයි කියලා තමයි මම දෙන්නේ. හැබැයි ඇතැම් අභ්‍යාසවල දෙනවා වර්ෂය තුල 20000ක් බොල් ණය කපා හැර ඇත. කපා හැරලා ඉවරයිනේ. එහෙම වුණොතින් ආයි මේකෙන් අඩු කරන්න යන්නේ නැහැ. ඒ වර්ෂය තුල බොල් ණය කපා හැරලා. පැහැදිලිද? එතකොට ඔයාලට බොල් ණය ගිණුමේ ගන්න තිබ්බහම ඇති මේකෙන් අඩු කරන්න යන්න බෑ. එයා ලියලානේ. මේකෙදි මේ ලක්ෂ්‍ය දෙකෙන් 20000ක් බොල් ණය කපා හැරලා. හරි ඉක්මනින් කලින් ගිණුම් ටිකම හදන්න. සහ මූල්‍ය ප්‍රකාශන වල උද්දෘත
මෙසේජ් එකක් දානවා හරි කියලා බලමු. ජනුක හරි අනිත් අයත් මෙසේජ් කරන්න. ජනුක හරි චතුර ගයංග හරි. සම්පූර්ණයෙන්ම හදන්නත් ඕන. හරිනේ. එහෙනම් මම මේක හදන්න පටන් ගන්නවා. අනිත් අයත් බලන්න චෙක් කරන්න. කලින් වගේ මම ගිණුම් 4 ගන්නම් මෙන්න. පළවෙනි එක තමයි වෙළෙඳ ලැබිය යුතු ගිණුම. වෙළෙඳ ලැබිය යුතු ගිණුම. ඒකේ ශේෂය තියෙනවා 200ක්. දැන් මේ ශේෂය කියලා අපි ගමු. ඒකෙන් 20ක් බොල් ණය කපන්නලු. අනිත් එකම අපේ අඩමාන ඉඩ හැරීමේ ගිණුම ලියලා තියෙමුනේ. දැනට අඩමාන ඉඩ හැරීමේ ගිණුමේ කටපාඩම් කරනවා නේ අවබෝධ කරගන්න. දැනට 35ක් වෙන් වෙලා තියෙනවා. ශේෂය ඊගේ තියෙන 35ක්. මෙතන මේක බැලන්ස් කරලා ඊගේ ගෙනියන්න එපා පාගේ ඊගේ. එයා වත්කම් ගිණුමක් නේ. හරි මේගොල්ලෝ ඉවරයි. මේගොල්ලෝ ගිය අවුරුද්දේම ඉවරලා යනවා. මේ දෙන්න තමයි ඉස්සරහට එන්නේ. හරි මෙන්න දැන් කියනවා 20ක් බොල් ණය කපා හරිනලු. එහෙනම් වෙළඳ ලැබිය යුතු ගිණුම බැර බොල් ණය කියලා 20යි. දැනට බොල් කියලා හරි ලියා ගන්න. බොල් ණය ගිණුම හර 20යි. වෙළඳ ලැබිය යුතු ගිණුම. දැන් ඉන්නවනේ දැන් වෙළඳ ලැබිය යුතු ගිණුම බැලන්ස් කරාම මට තේරෙන 180ක් එනවා. ඒ 180න් 10ක් කියන්නේ 18යි වෙන් කරන්න ඕන. නේද? අඩමාන ගිණුමේ වෙන් වෙලා තියෙනකොට 18යි දැනටමත් 35ක් වෙන් කරලා තියෙනවා. අඩමාන ඉඩ හැරීමේ ගිණුමේ 18යි එන්න ඕන. 18ක් ආවම ඇති. ඒකට හේතුව තේරෙනවද? මෙතන බැලන්ස් කරලා ගත්තාම 18යි තියෙන්නේ. 200යි 200යි 180යි 180 වෙන වෙළඳ ලැබිය යුතු දේ ඉන්නේ. ඒකෙන් 10ක් වෙන් වුණා නම් ඇති.
එහෙමනම් දැන් 35ක් වෙන් වෙලා තියෙනවා 18යි වෙන් විය යුතු. කීයක් වැඩිද? කීයක් වැඩිපුර තියෙනවද? 17ක්. 17ක් නේද? හරි. ඒ 17 අපි අඩමාන ඉඩහැරීමේ ගිණුමෙන් අයින් කරනවා මෙන්න. 17ක් අඩමාන ණය ගිණුමට මාරු කරලා දාන්න. ඒ වැඩි නම් අඩු කරන්න එපා. 17ක් මාරු කරලා දාන්න. මොන පරිස්සමෙන් ගන්න. අඩමාන ණය ඉඩහැරීම. මේකට තමයි කියවර වැඩිපුර. දැන් අදි වෙන් කිරීම කියලා ඒ කාලේ කතා කරා. මෙයාට. මේ ටික ඕනේ නැහනේ. මම මූල්‍ය ප්‍රකාශන වල උද්දෘත මේ පැත්තට ගන්නම් දැන් බෝඩ් එකේ ඉඩ තියෙන මෙහෙට. අතර මෙන්න මූල්‍ය ප්‍රකාශන වල උද්දෘත ගත්තොතින් ආදායම් ප්‍රකාශනය මෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඔයගොල්ලෝ කෙටියෙන් ලියා ගන්න. දැන් ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් තුල ලිය වෙනවා බොල් ණය 20 ලිය වෙනවා කොහොමද? මේ බොල් ණය ටික මේකට එනවා. ඒක වියදමක් බෙදා හැරීමේ වියදමක් කියලා අපි ඉගෙන ගත්තා. බොල් ණය. අඩමාන ණය මේ බලන්න. අඩමාන ණය ලාලා වලට මාරු වෙන අනිත් පැත්තට. එහෙමනම් අඩමාන ණය ගිණුම හර ඒක බෙර ශේෂයක් නෙති. ලාලා ගිණුම බෙර නැත්තම් අපි මේකදී කරන්නේ 17 අඩු කරලා පෙන්නන. ඒක වැදගත්. ඒක වරහන් තුල පෙන්නනවා. අඩමාන ණය. ඇත්තටම බොල් හා අඩමාන ණය වියදම කීයද කියලා හෙව්වොත් බොල් හා අඩමාන ණය වියදම කීයද? 3යි. 3යි 3000 තියෙන්නේ. right. මෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් තුල පෙර පරිදිම පෙන්නනවා වෙලෙන්ද ලැබිය යුතු ගිණුම් තියෙනවා 180යි. ඒගොල්ලෝගෙන් අඩමාන ණය ඉඩහැරීම ශේෂය බැලන්ස් කරලා ගන්න. මෙයා බැලන්ස් කරාම 18යි ඉන්නේ පාගෙයිගේ. එතනට බැලන්ස් වෙනවනේ අපි හැදුවේ. පාගේ 18යි ඊගේ 18යි. එයා තමයි අඩු කරන්නේ. එන 162යි. ධාරණගේ 162යි. දැන් එතකොට දිත්ත සරහන් ගැන වාට අවබෝධයක් තියෙනවා. එකක් ජර්නල් සරහන මම ලිව්වොතින් පළවෙනි එක බොල් ණය හර 20යි වෙළඳ ලැබිය යුතු ගිණුම් බැර 20යි. ඒ මෙන්න මේ බොල් ණය හර වෙළඳ ලැබිය යුතු ගිණුම බැර. right. දෙවනුවට අඩමාන ණය අනිත් පැත්තට එන්නේ අඩමාන ණය ඉඩහැරීම කලින් එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. හර 17යි අඩමාන ණය ගිණුම බැර 17යි. අඩමාන ණය සටහන් කිරීම කියලා ලියන්නේ නේද? අඩමාන ණය ඉඩහැරීම සටහන් කිරීම. ඒක වැඩිපුර ප්‍රමාණයක් තමයි ඉතින් ඒ විස්තර ලියන්න යන්න ඕනේ. මේක තේරෙනවා බැලුවහම. හොඳයි. මේකත් හදන්න ඔය ටික හරිනම් බොල් හා අඩමාන ණය එකම ගිණුමේ තියෙන හැටි. එච්චරයි තියෙන්නේ තීර වෙන මොකුත් නැහැ. ඒ චෝට්ටක් කරුණු දෙකක් එකතු කරන්න තියෙන එක මම වෙනම කියලා දෙන්නම්. එකම ගිණුමේ හදපුවා ඉන්නවනේ මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. මේකත් හැදුවා එකම ගිණුමේ. එහෙම ඉන්නවා හෂාරා ජනුක හොඳයි. එහෙනම් මම මේ ගිණුමත් හදලා යනවා. දැන් මේක ඔයගොල්ලෝට පැහැදිලිනේ. තවම මේක කවුරු ලියන අය ඉන්නවනම් කියන්න මකන්න හදන්න. right. එහෙනම් මම මකලා එනවා ඉස්සරහට. එහෙම නැත්නම් අපිට නෝට් එක ඕනේ නම් කියන්න. අපි ඒක දාමු. පුළුවන් තරම් අවබෝධය තමයි වටින්නේ. නෝට් එක කෙටියෙන් දාගන්න. පස්සේ අදම මේකේ උරුණාට පස්සේ ඔයගොල්ලෝ ආයිත් තතාවක් මේක අරගෙන වැඩේ සූදානම් වෙන්න. එතකොට හරි. එක පිට දෙපාරක් සූදානම් වුණා කියන්නේ මතකේ ලේසියකට අයින් වෙන එකක් නැහැ. මෙන්න බොල් හා අඩමාන ණය ඉඩහැරීමේ ගිණුම. බොල් හා අඩමාන ණය ඉඩහැරීමේ ගිණුම. ඒකේ මට දැන් ඕගොල්ලෝ කියන්න ඕන ආරම්භක ශේෂය කීයක් තියෙනවද? 35යි. 35යි. බොල් ණය ලියන්නෙත් මේකේ. වර්ෂයේ බොල් ණය කීයද? 20යි. 20යි. වසර අවසාන ශේෂය විතරක් අර කියපු හැටි මතක තියාගන්න. අපි කිව්වේ අන්තිමට වෙන් වෙලා තියෙනුන 18යි නේ. ඒක හරි ලේසි. 10% බැලුවා.
18යි. එයා ලිව්වා පාගෙයිගේ. හරිම පහසුයි. 18යි. දැන් මොකද කරන්නේ? 20යි 18යි 38යි 38යි 35ක් මෙතනම තියෙනවා. තව 3යි මදි. අන්න ලාභ ගිණුමට බොල් හා අඩමාන්නය කියලා යන්නේ 3යි. කලිනුත් 3යි තමයි මේ. දැන් එකට ගෙනින බොල් හා අඩමාන්නය. මේ ෂෝට්කට් එක නැත්නම් බොල් හා අඩමාන්නය ඉඩ හැරීම එකට සටහන් කිරීමේ ක්‍රමය මතක තියාගන්න. පහසු වෙයි. right එහෙනම් දැන් එතන එච්චරයි. මෙන්න මං කියවර තව අමතර එකක් දෙන්නම් කියලා. මීට අමතරව තව එකක් එන්න පුළුවන් මේ යටතට. ඒ තමයි දැන් බොල් ණය කපපුවා ආපහු ලැබුණොත් ඔය ඉස්සර ලිව්වේ කොහොමද? මෙහෙම එක ගිණුමේ නැති වුණොත් බොල් ණය කපපුවා නැවත ලැබුණොත් ඒක කොහොමද ඉස්සරහන් ලියන්නේ? මුදල් හර බොල් ණය බැර. මුදල් හර බොල් ණය බැර. දැන් බොල් ණය ගිණුමේ ලියන සටහන් ඔක්කොම මේකනේ ලියන්නේ. පැහැදිලිද? බොල් ණය ගිණුමේ ලියන සටහන් ඔක්කොම මේක ලියන්නේ. දැන් බොල් ණය මේක ලිව්වා වාගේම බොල් ණය ආපසු ලැබුණා නම් ඒකත් මේකටම බැර කරන්න වෙනවා. මුදල් හර බොල් හා අඩමාන ඉඩ හැරීමේ ගිණුම බැර කිව්වා. එච්චරයි වෙනස කර තියෙන්නේ. දැන් ඒ සම්බන්ධ අභ්‍යාසයක් මම දාලා ඇති. ඔව් මෙතනදී මම කියලා තියෙනවා ඒ ගැන. රයිට් මේක ඊළඟ කොටස කතා කරලා අවසාන ගාන වශයෙන් මම ඒක දෙන්නම්. අපි එහෙනම් යමු. ඔන්නොච්චරයි මට කියලා දෙන්න තියෙන්නේ. හරි. බොල් හා අඩමාන ණය සම්බන්ධයෙන් ওই ටික තමයි දැනගන්න ඕනේ. රයිට්. අපි එමනම් sorry. පිටුවංක 23 අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුමේම බොල් ණය සටහන් කිරීමේ ක්‍රමය දැන් අපි කතා කරන් ආවේ. මෙහිදී සිදුවන්නේ බොල් ණය ගිණුමක් භාවිතා නොකොට ඊට අදාළ සියලු සටහන්ද අඩමාන ණය සඳහා ඉඩ හැරීම ගිණුම තුල වාර්තා කිරීමයි. රයිට්. එහෙනම් මේ දෙක එකට ලියන්න ඔයාලට තව අභ්‍යාසයක් තියෙනවා. ඒකත් මම හදන්න මිනිත්තුවක් දෙන්නම් ඉක්මනින් හදන්න. මට ඒක හදද්දි ගැටලු වෙනවා නම් අන්න හදන හැටි කියලා දෙනවා ඊළඟට. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඉක්මනින් හදමු. මට අවශ්‍ය දත්ත ටික දීලා තියෙනවා මේක හදන්න. සර් කීවෙනි ප්‍රශ්නය
සර් මයික් එක ඔෆ් වෙලා. හරි සර්. මම ආයෙත් කියන් එන්නම් එහෙනම් කියපු ටික. බොල් හා අඩමාන ඉඩහැරීමේ ගිණුම ආරම්භක ශේෂය මම ලිව්වා 21.41 ශේෂ ඊගේ 28යි. වර්ෂය තුල කපාහන ලද බොල් ණය 12යි. බොල් ණය කැපුවා 12. දැන් මේ කපපු බොල් ණය ආපහු ලැබුණා නම් ඔයා කොහොමද ලියන්නේ? ඒකත් ලියනවා මුදල් හර මෙහෙට බැර කරලා ලියනවා. එහෙම ලැබිලා නම් මීට වඩා වැඩිපුර ලැබෙන්නත් පුළුවන්. ගිය අවුරුද්දක කපපුවා ලැබිලා තිබ්බ. කොහොමනම් මෙතෙන්ට බැර කරනවා. එහෙම ලැබුණා නම්. මොකද එකම බොල් ණය මතමනේ මේ කාරණා ඇති වෙන්නේ ඒ තුනම එතකොට. අඩමාන ණය බොල් ණය අපස ලැබීම. මේක එහෙම නැහැ. ඊට පස්සේ අවුරුද්ද අගට අඩමාන ඉඩ හරිනවලු 32ක්. මේ පැත්තෙන්. ශේෂය පාගේ 32යි ශේෂ ඊගේ 32යි. අපිට තවත් සරල කරලා දීලා තියෙනවා. එහෙමනම් දැන් ඔයාලට තේරෙනවා නිකන් ගත්තත් 28ක් තිබ්බ එක 32ක් වෙනකොට අඩමාන ණය වෙන් කරලා ගත්තොත් 4යි. 28ක් තිබ්බ තැනට 32ක් වෙන් කරන්න යනකොට මදි ප්‍රමාණය 4යි. ඒ 4යි බොල් ණය 12යි ඔක්කොම ලාභ වලට යන්න ඕන 16ක්. බලමු මේ 16 එන හැටි. 16ක් යනවා. පැහැදිලිද බලන්න? නේ අඩමාන ණය උනාව වෙන් කරලා ගන්නවනම් මේ 16 ඇතුලේ තියෙන්නේ මෙන්න. බොල් ණය 12යි. අඩමාන ණය 4යි. ඒ 28 32 වෙනකොට. එහෙම තමයි මේ 16 දෙනවා. වෙන වෙනම ගිණුම් තිබ්බනම් ඔන්න ඔය විදිහයි එන්නේ. හරි. එහෙනම් මෙන්න මේ ඒ ගැන පැහැදිලි කිරීම කවුරුත් බලා ගන්න පිටුවංක 23 අන්තිම මාතෘකාව තියෙනවා. බොල් හා අඩමාන ණය එකට සටහන් කරන ක්‍රමේදී කල යුත්තේ ආරම්භක අඩමාන ණය ඉඩහැරීමේ ශේෂය බොල් හා අඩමාන ණය සඳහා ඉඩහැරීමේ ගිණුමේ ආරම්භක බැර ශේෂය ලෙස දැක්වීම. මේ තියෙන්නේ ආරම්භක බැර ශේෂය ලෙස දැක්වුවා. 2 අවසාන අඩමාන ණය සඳහා ඉඩහැරීමේ ශේෂය අඩමාන ණය එන ගාන බොල් හා අඩමාන ණය සඳහා ඉඩහැරීමේ ගිණුමේ අවසාන බැර ශේෂය ලෙස දැක්වීම. අන්තිම බැර ශේෂය කියලා ලිව්වා. නැති අවසන් බැර ලියන්නේ හරෙන් පාගේ බැරෙන් ඊ කියන්නේ. ඊළඟ එහා පිටුවට යන්න පිටුවංග 24 බොල් ණය පිළිබඳ සටහන් බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමටම ඇතුළත් කිරීම. ඒ තුල කියවෙනවා බොල් ණය පිළිබඳ සටහන් මේ ගිණුමටම දාන්න කියනකොට බොල් ණයත් මේකේ බොල් ණය ආපසු ලැබීමක් තිබ්බොත් ඒකත් මේකේ. එහෙම තිබ්බොත් ඒකත් මේකේ. දැන් මේක ලැබිලා නැහැ. ඉහත සටහන් යෙදීමෙන් පසු බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ ඇතිවන වෙනස ඒක ලාභ නැත්නම් ආදායම් ප්‍රකාශයට මාරු කළ යුතුයි. වෙනස බොල් හා අඩමාන ණය ගිණුමට නැත්නම් ලාභ ගිණුමට නැත්නම් ආදායම් ප්‍රකාශයට මාරු කළ යුතුයි. ඒක ඉතින් මෙතනින් ආවොත් මේ විදිහට ලියනවා. මෙහෙන් ආවොත් බෙදා හැරීමේ වියදම් වල අඩුවීමක් ලෙස ලියනවා. එහෙමත් වෙන්න පුළුවන්. දැන් මේ බැර පැත්තෙන් ආවා වාගේම හර පැත්තෙන් වෙනසක් වෙලා එන්නත් පුළුවන්. දන්නවනේ එහෙම වෙන්න පුළුවන් බව. එහෙම වුණොත් ඒක අර බෙදා හැරීමේ වියදම් වල අඩු කිරීමක් ලෙස ලියලා පෙන්නනවා. ඒ මොනවා කරත් වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අන්තිමට වෙළඳ ලැබිද්දෑ වලින් අඩු කරන්නේ මෙන්න මෙයා. මේ 32 විතරයි. වසර අවසානයේදී තියෙන මේ ශේෂය. හරි. එහෙනම් ඒක තන්දරේ ඉවරයි. අපි බලමු මේකේ තීරි පැත්ත තවදුරටත් පොඩ්ඩක් තියෙනවා. අඩමාන ණය වෙන් කිරීමේ අරමුණු. එහෙම නැත්නම් ඉඩ හැරීමේ අරමුණු. ඒක හදාගන්න පුළුවන් වාට ඕන. අඩමාන ණය ඉඩ හැරීමේ අරමුණු. ණයට විකුණුම් ආදායම් ලෙස හඳුනා ගන්නා වර්ෂය තුලම එම විකුණුම් වලට අදාළ බොල් ණය වියදමක් ලෙස ගැලපුම් කිරීම අඩමාන ණය වෙන් කිරීමේ අරමුණකි. මම පැහැදිලි කරන්නම්. මෙමගින් ප්‍රවර්තන වර්ෂයේ අලාභ ඉදිරි වසර වලට යාම වැළකී. ගැලපුම් සංකල්පය. ගිය සතියේත් මම කිව්වා. අදත් කියන්නේ අමතක වෙලා නෙවෙයි තවත් මතක් කරනවා මම. ඔයාලට පස්වෙනි පාඩමේදී මීට කලින් පාඩමේදී ගිණුම් කරන සංකල්ප කතා කරා.
ගිණුම් කරන සංකල්ප පිළිබඳ తත්වය තමයි ඒවා නැවත නැවත නිතර බලනවා නම් ඔබට මතක තියෙයි. සහ අවබෝධය දවස දවස වැඩි වෙයි. නැත්නම් උගන්නපු දවසේ තිබ්බ ඒ දැනුමවත් නැති වෙලා යයි. ඒ සංකල්ප පාඩෙම හැටි තියරි පාඩම් වල හැටි එහෙමනම් ඒක අඩුම තරමේ සතියට දවසක් දෙකක්වත් බලන්න බලලා ෂෝට් නෝට් එකක් ගහගෙන ඒකවත් බලන්න. ඒ කියන්නේ අර ඒ දැනුම අපි කියන්නේ මේන්ටේන් කරගෙන යන්න. ඒක හැමම මතක තියාගෙන යන්න. නඩත්තු කරගෙන යන්න. අමතක වෙන්න අරින්න එපා. මෙන්න කතාව. ගැලපුම් සංකල්පයේ කියනවා අපි මේ ගිණුම් කාලච්ඡේදයක් තුල ආදායම් හඳුනාගත්තාම ඒ ආදායම ඉපදවීමට නැත්නම් ඉපීමට අදාළ සියලු වියදම් එම ආදායමෙන් අඩු කරන්න ඕනේ. එම කාල සීමාවේදී ආදායමෙන් අඩු කරන්න ඕනේ. සරලව කිව්වොත් ආදායමෙන් වියදම අඩු කරන්න ඕනේ. දැන් ඔබ දන්න කාරණයක් තමයි ණයට බහඬ විකුණුවහම මේ කාල සීමාව තුළ ආදායම් ලෙස හඳුනා ගන්නවා. ණයට විකුණුව. මේ අවුරුද්දේ මේ විකුණපුව බොල් වුණොත් ඒව බොල් කියලා හඳුනා ගන්නවා. නමුත් මේ අවුරුද්දේ විකුණන ඒවා ලබන අවුරුද්දේ බොල් වුණොත් මේ අවුරුද්දේ ආදායම් ඒ මත ඇතිවන වියදම් ලබන අවුරුද්දේ. ගැලපුම් සංකල්පය ඒකට කැමති නැහැ. ගැලපුම් සංකල්පය කියනවා නෑ එහෙම කරන්න එපා. දැම්මම ඉදිරියේදී බොල් වෙන්න තියෙනවා නම් සැකයක් හරි තියෙනවා නම් දැම්මම අපි මේ අවුරුද්දෙම එහෙනම් අඩමාන ණය වෙන් කිරීම ගැලපුම් සංකල්පයට එකඟයි. ආදායමට එරෙහිව වියදම හඳුනා ගැනීම. ආදායම ඉපීමට අදාළ වියදම හඳුනා ගැනීම. 2. අනාගතයේදී වන බොල් ණය අලාභයට ප්‍රතිපාදන සැලසීම තුලින් අනාගත අලාභයකට වෙන් කිරීම සිදු කිරීම අඩමාන ණය වෙන් කිරීම මගින් සිදු කෙරේ. ආරක්ෂණ සංකල්පය. විචක්ෂණ සංකල්පය දැන් ගැලපුම් ගැන වාට කිව්වනේ. ඊට පස්සේ විචක්ෂණ සංකල්පය කියනවා වර්තමාන ගනුදෙනු මත ඉදිරියේදී අලාභ ඇති විය හැකිනම් ඒක වෙනකම් බලන් ඉන්න එපා. අලාභ ඇතිවීමේ අවදානමක් තියෙනවා නම් දැම්මම ලාභයෙන් අඩු කරලා දාන්න. ඔව් දැන් ණයට වික්කා උන් ඉස්සරහට බොල් වෙන්න අවදානමක් තියෙනවා. එහෙනම් එතකම් බලන් ඉන්නේ. දැන්මම අපි අඩමාන ණය ඉඩහැරීමක් කරනවා. විචක්ෂණ සංකල්පයට එකඟයි. ඊළඟ එක වැදගත් දෙයක් නෙවෙයි එච්චර අනාවරණ සංකල්පය ණයගැතියන්ගේ සත්‍යයේ හැකිතරම් දුරට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මගින් නිරූපණය කිරීම අඩමාන ණය වෙන් කිරීමේ තවත් අරමුණකි. එනම් ගිණුම් වර්ෂ අවසානයේ ඉතිරිව සිටින ණයගැතියන්ගෙන් යම් ප්‍රමාණයක් නොලැබී බොල් ණය විය හැක. ඒ නිසා ණයගැති දල වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වීම සුදුසු නැත. අපි හැකිතාක් සත්‍ය තොරතුරු අනාවරණය කරනවා. හැකිතාක් සත්‍ය තොරතුරු අනාවරණය කරනවා. අනාවරණ සංකල්පය එල්මැති පාර්ශ්වයට වැදගත් සියලු තොරතුරු අනාවරණය කරන්න. ඒකත් අපි අඩමාන ණය ලියලා පෙන්නනවා. ඒක නිතර අහන එකක් නෙවෙයි. නමුත් දල අදහසක් මතක තියාගන්න. මෙන්න බොල් ණය හා අඩමාන ණය අතර සමානකම්. මොනවද බොල් ණයයි අඩමාන ණයයි අතර තියෙන සමානකම්? 1. බොල් ණය හා අඩමාන ණය යන දෙක ගැලපීම් දෙකම ණයගැතියන්ගෙන් මුදල් නොලැබීම යන සිද්ධිය පදනම් කරගෙන කරනු ලබන ගැලපීම්. ඔවුනේ ණයගැතියන්ගෙන් මුදල් ලැබෙන එකක් නැහැ කියලා හිතාගෙන තමයි බොල් ණය අඩමාන ණය දෙකම. බොල් ණයවලදී නොලැබීමේ සම්භාවිතාවය ඉතා ඉහළයි. පොසිබිලිටි එක 100% ආසන්නයි. පැහැදිලිද? බොල් ණයවලදී ණයගැතියන්ගෙන් මුදල් නොලැබෙන්න තියෙන සම්භාවිතාවය ඉතා ඉහළයි. අඩමාන ණයවලදී 15ක් ගන්නවා සම්භාවිතාවය. ඉතින් ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. බොල් ණය ෂුවර් එකටම ලැබෙන්නේ නැහැ කියන නමුත් ඒවත් ලැබෙනවනේ කලාතුරකින්. අඩමාන ණය ලැබෙයිද නැද්ද කියලා සැකයි. එහෙනම් කොහොමුණත් ණයගැතියන්ගෙන් මුදල් ලැබෙයිදයි නොලැබෙයිදයි කියන කාරණෙත් එක්ක. 2. බොල් හා අඩමාන ණය යන දෙකම ණයගැති වත්කම පදනම් කරගෙන කරන ගැලපීම. අර එකම තමයි. තවත් විදිහකට කියන ණයගැති වත්කම පදනම් කරගෙන තමයි සමානකම. බොල් ණයත් අඩමාන ණයත් යන දෙකම ලාභයට එරෙහිව කරන ගැලපීම. බොල් ණයත් අඩමාන ණයත් යන දෙකම ලාභයට එරෙහිව කරන ගැලපීම. මේ දෙකම ලාභයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. වියදම් ලෙස හඳුනා ගන්නවා. නැත්තම් කිව්වොත් බොල් හා අඩමාන ණය යන දෙකම වියදම් වේ. ඒ දෙකම වියදම් විදිහට සලකන්න. හරි අපි යමු බොල් හා අඩමාන ණය අතර වෙනස්කම් බලන්න.
මොනවද differences? අංක 1 බොල් ණය කියන්නේ ණයගැතියන්ගෙන් නොලැබී යන ණය මුදලක්. නිශ්චිතවම නොලැබෙන ණය මුදලක්. අඩමාන ණය කියන්නේ ණයගැතියන්ගෙන් ලැබීම පිළිබඳව සැකයක් පවතින ණය මුදලක්. අවිනිශ්චිත ණය මුදලක්. බොල් ණය කියන්නේ ඇත්ත වටිනාකම. ඇත්තටම ඌ මැරුණා. සල්ලි හම්බෙන්නේ නැහැ. අතුරුදහන්. බුන්වත් වෙලා. අඩමාන ණය කියන්නේ ඇස්තමේන්තුගත වටිනාකම. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. right. බොල් ණය. සෑම විටම ලාභ ගිණුමට හර කරනවා. බොල් ණයක් වුණොත් වෙන් කරලා ගත්තොත් ලාලා හර තමයි. හැබැයි අඩමාන ණය ඕනනම් හර අදිනම් බැර. ඒ කියන්නේ ලාභයට එකතු වීමක් වෙන්නත් පුළුවන්. නිකන් උත්සාහ කරන්න ඒක කටපාඩම් කරන්න යන්න එපා. ඉදිරියේදී අභ්‍යාස විසඳද්දි තේරෙයි. මේක මතකයි ඔයාලට. බොල් ණය ඍජුවම ණයගැති ගිණුමට බැර කළා. හැබැයි අඩමාන ණය ඍජුව ණයගැති ගිණුමට බැර කළේ නැහැ. වෙනමම ගිණුමක සටහන් කරා. ණයගැති ගිණුමේ ලිව්වේ නැතුව වෙනම ගිණුමක සටහන් කරා. එහෙනම් ඔන්න බොල් හා අඩමාන ණය පිළිබඳ தත්ත්වය ඔච්චරයි. මම අභ්‍යාසයක් හදන්න තමයි හිටියේ. නමුත් මට හිතෙනවා කාලෙ මදි. ආයෙත් 20යි 21 ක්ලාස් එකක් තියෙනවා මේ පේපර් ක්ලාස් එකක්. පේපර් කියන්නේ ඒගොල්ලෝගේ සාමාන්‍ය පන්තිම තමයි. මම කිය ඔයගොල්ලන්ට සතියට පැය 20ක් විතර වැඩ කරනවා කියලා ඒගොල්ලෝගේ. පැය 15ක් හෝ 20ක් සතියකට වැඩ කරනවාමයි. ඉතින් මේ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා සඳුදා කියන දවස් 4ක්. දවස් 7න් 4ක් ඒගොල්ලොත් එක වැඩ කරන් යනවා. දවසස් පෙළ විභාගේ තව ටිකක් කල් ගියා. ඒ ඔයගොල්ලොත් හිතන්න එපා එහෙනම් අපේවත් කල් යයි කියලා. ඒව ගැන නිශ්චිත නැහැ. මේකට විවිධ හේතු තියෙනවා මෙහෙම විභාගේ කල් යන්න. කොහොමවත් ඉතින් අපි අපේ වැඩ ටික කරගෙන යමු. right දැන් ඔයාලට මේ ඊළඟට මගේ දැන් ඊළඟ පාඩම මේ තනි ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන අවසන් වූ වහම ඒත් එක්ක මට පටන් ගන්නවා කළමනාකරණ ගිණුම් කරන එක දවසක. ඒ කියන්නේ මේ බැජ් එක අයින් වෙන්න එපා. මේ ප්‍රශ්නේ තියෙන්නේ. කළමනාකරණ ගිණුම් කරන එක දවසක මූල්‍ය ගිණුම් කරන්නේ තව දවසක. ඒ මූල්‍ය ගිණුම් කරන්නේ සමාගම් දක්වා එතනින් ඉවර වෙද්දි දන්නේම නැහැ කළමනාකරණ ගිණුම් කරන්නේත් ඉවරයි. කළමනාකරණ ගිණුම් කරන්නේ පාඩම් 4යි තියෙන්නේ. 14 13 14 15 16 කියන පාඩම් 4. ඒක නැත්නම් දැන් තොරතුරු බලන්න. තොරතුරු හොයන්න. එහෙමනම් ඔව් අපි නැවත අඟහරුවාද පන්තියේදී හමු වෙමු. විකිණීමේ හෝ ආපසු එීමේ පදනම මත යවන භාණ්ඩ. අවබෝධයක් සහිතව ගුරුවත් පොත බලන්න මගේ නෝට් එකත් බලලා තව තොරතුරු තියෙනවා නම් හොයලා දැනගෙන අපි එමු මේ එදාට අපි ওই සියල්ල ඇතුළත් කළ අභ්‍යාසයකුත් හදමු. ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. අඩමාන්නයි තරම් සති ගණන් යන එකක් නෙවෙයි. ඒක පැයක් යන ගැලපීමක්. පැයක් යන්නෙත් නැහැ. විනාඩි 40කින් වැඩේ අපිට අවසන් කරගන්න පුළුවන්. right. ඊට පස්සේ අපිට තව අභ්‍යාසයකුත් හදන්න පුළුවන්. ඒත් එක්කම මේ ඕගොල්ලන්ට අභ්‍යාස 100 නිබන්ධනයක් දීලා ඇති කෙටි ප්‍රශ්න. ඒ අභ්‍යාස 100 හදාගෙන යන්න නොලැබුණු කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න. ඒකත් ඊළඟට අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ලොකු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මේක ඇතුලේ. ඊට අමතරව ෆස්ට් ලෙවල්, සෙකන්ඩ් ලෙවල්, තර්ඩ් ලෙවල් කියලා ඕකෙන් වෙනම අභ්‍යාස සෙට් එකක් ආයෙත් වෙනවා. තනි ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශ වල මේ මෙච්චර කරන්නේ මේක හවුල් ව්‍යාපාර සමාගම් ඔක්කොටම පදනම් වෙන නිසා. ඕගොල්ලන්ටත් ඒක දැනিলা දිගට හරියට සම්බන්ධ වෙන්න ඕන. එහෙනම් අද පොඩ්ඩක් වෙලාව ඉතුරුණා. අපි අවසන් කරමු. ඕගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න ඉන්න. වෙන විශේෂ කියන්න දෙයක් නැහැ. අපි අදට වැඩ අවසන් කරමු. නකුණ බුසර්ණයි පරිස්සමෙන් ඉන්න. ආයිබෝවන්.